නැවගත කිරීමට පසු යටතේ ආනයන බිල්පත් පහසුකම ආනයන බහර ආයුබෝවන් බැංකුකරණය ඉගෙන ගන්න යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට ගොඩක් වැදගත් වෙන පාඩමක් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලා දන්නවා යම්කිසි ආයුබෝවන් බැංකුකරණය ඉගෙන ගන්න යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට ගොඩක් වැදගත් වෙන පාඩමක් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලා දන්නවා යම්කිසි පුද්ගලයෙක්ට හෝ සංවිධානයකට අරමුදලක් තැන්පත් කරන්න හරි අරමුදලක් ණයක් විදිහට ගන්න ඕන වෙලාවක ඒ අතරමැදිය විදිහට ක්‍රියා කරන ඒකකයට තමයි අපි බැංකුවක් කියලා කියන්නේ. බැංකු ව්‍යාපාර ආකෘතිය කියන මේ පාඩමේදී අපි බැංකු මගින් සිදු කරන බැංකු කටයුතු වර්ග 5ක් ගැන ඉගෙන ගන්නවා. ඒ බැංකු කටයුතු මොනවද කියලා එහෙමනම් දැන් අපි බලමු. සිල්ලර බැංකු කටයුතු, ආයතනික බැංකු කටයුතු, අක්විරල හෙවත් විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක සේවා, විශ්ව බැංකු කටයුතු සහ ඉස්ලාමීය බැංකු කටයුතු කියන මාතෘකා ගැන මේ පාඩමේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. මේ අතරින් සිල්ලර බැංකු කටයුතු කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම ඉගෙන ගනිමු. කුඩා පරිමාණයෙන් සුළු පරිමාණ ආයතනවලට සහ පුද්ගලයන්ට සිදු කරන බැංකු ගනුදෙනු වලට තමයි අපි සිල්ලර බැංකු කටයුතු කියලා කියන්නේ. සිල්ලර බැංකුව විසින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් දෙකක් අපිට මූලිකව හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අන්තර් මූල්‍ය අතරමැදිකරණය හෙවත් මූල්‍ය අතරමැදිකරණය සහ මූල්‍ය ගනුදෙනු සේවා සැපයීම. මුලින්ම අපි අන්තර් මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකක්ද කියලා බලමු. මුදල් අතිරික්ත ඒකක වලින් ඉතුරුම් අරගෙන හිඟේ ඒකක වලට ණය ලබා දෙන එකට තමයි අපි අන්තර්මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. තවත් සරල කරලා කිව්වොත් යම්කිසි කෙනෙක්ගෙන් තැන්පතු බාර අරගෙන තවත් කෙනෙක්ට ඒ තැන්පතුව ණයක් විදිහට දීම හෝ විවිධ ගනුදෙනු වල ආයෝජනය කිරීමයි. මෙහිදී බැංකුව විසින් තැන්පතු සඳහා පොලියක් ගෙවන අතර ණය සඳහා පොලියක් අය කරනු ලබනවා.
ණය සඳහා අය කරගන්නා පොලිය සහ තැන්පතු සඳහා ලබා දෙන පොලිය අතර වෙනස බැංකුවේ දල ලාභය විදිහට හඳුන්වනවා. මහජනතාව අතර මුදල් ගනුදෙනු පහසු කරන්න යොදා ගන්න විවිධ සේවාවන් වලට තමයි අපි මූල්‍ය ගනුදෙනු සේවා කියලා කියන්නේ. ගාස්තු, ආදායම් සහ කොමිස් වගේ ක්‍රමවලින් මෙහිදී බැංකුව ඉපයීම සිදු කරනු ලබනවා. ඒ වගේම මේ මූල්‍ය නිර්ාතරමැදිකරණය විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ අතරින් මූල්‍ය අතරමැදිකරණය ගැන ටිකක් ගැඹුරට අපි මෙහිදී ඉගෙන ගන්නවා. එහෙම නම් දැන් අපි ඒ කොටසට යමු වෙමු. මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ මුදල් අතිරික්ත ඒකක වලින් තැන්පතු බාරගෙන හිඟ ඒකක වලට ණය විදිහට ලබා දෙන එක බව මීට කලින් කොටසදී සාකච්ඡා කළා ඔයාලට මතක ඇති. බැංකු පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලබා ගන්නා මූල්‍ය අතරමැදිකරණය සිදු කරන ආයතන දෙවර්ගයක් අපිට හඳුන ගන්න පුළුවන්. ඒවා තමයි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු. මේ දෙවර්ගය ගැන ඊළඟට අපි සාකච්ඡා කරමු. බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතුද පවත්වාගෙන යන අනුමත විදේශීය මුදලින් තැන්පතු ලබා ගැනීමට අවසර ඇති මූල්‍ය ආයතන වලටයි. 2014 අවුරුද්දේ අගවන විට ශ්‍රී ලංකාවේ දේශීය බැංකු 12ක් හා විදේශීය බැංකු 13ක් ඇතුළත්ව බලපත්‍රලාභී වාණිජ බැංකු 25ක් ක්‍රියාත්මක වුණා. බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා කියන්නේ ජංගම ගිණුම් හා විදේශ විනිමය වෙළඳ කටයුතු හැර අනෙක් ව්‍යාපාරික කටයුතු කරන බැංකුයි. එහෙත් මෑතක සිට ජාතික ඉදිරි කිරීමේ බැංකුවට සහ සනස බැංකුවට විදේශ විනිමය ගනුදෙනු කිරීමට විශේෂ අවසරයක් ලබා දීලා තියෙනවා. 2014 අවුරුද්ද අගවන විට බලපත්‍රලාභී විශේෂ බැංකු 9ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. දැන් අපි මේ කතා කළේ බැංකු පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී බැංකු ගැනයි. මීට අමතරව මූල්‍ය ව්‍යාපාර පනත යටතේ තැන්පතු බාර ගන්න ආයතනයක් වන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ගැන ඊළඟට අපි සාකච්ඡා කරමු. බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතුද පවත්වාගෙන යන අනුමත විදේශීය මුදලින් තැන්පතු ලබා ගැනීමට අවසර ඇති මූල්‍ය ආයතන වලටයි. 2014 අවුරුද්දේ අගවන විට ශ්‍රී ලංකාවේ දේශීය බැංකු 12ක් හා විදේශීය බැංකු 13ක් ඇතුළත්ව බලපත්‍රලාභී වාණිජ බැංකු 25ක් ක්‍රියාත්මක වුණා. බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා කියන්නේ ජංගම ගිණුම් හා විදේශ විනිමය වෙළඳ කටයුතු හැර අනෙක් ව්‍යාපාරික කටයුතු කරන බැංකුයි. එහෙත් මෑතක සිට ජාතික ඉදිරි කිරීමේ බැංකුවට සහ සනස බැංකුවට විදේශ විනිමය ගනුදෙනු කිරීමට විශේෂ අවසරයක් ලබා දීලා තියෙනවා. 2014 අවුරුද්ද අගවන විට බලපත්‍රලාභී විශේෂ බැංකු 9ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් කියලා කියන්නේ මහජනතාවගෙන් කාලීන හා ඉතුරුම් තැන්පතු ලබාගෙන ඒවා ණය ලෙස දීමට 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගත් ආයතනයි. වර්තමානයේ වෙනකොට එවැනි ව්‍යාපාර 48ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. සිල්ලර බැංකු ලෙස ක්‍රියා කරන වාණිජ බැංකු පුළුල් වශයෙන් තැන්පතු වර්ග 3ක් බාර ගන්නවා. ඒ තැන්පතු වර්ග 3 ගැන දැන් අපි එහෙමනම් බලමු. මේ එක් තැන්පතු වර්ගය මත ක්ලික් කරලා ඒවා පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කරන්න පුළුවන් තැන්පතු වලට තමයි අපි ඉල්ලුම් තැන්පතු කියලා කියන්නේ. ජංගම ගිණුමක් විවෘත කළාම චෙක් පොතක් ලැබෙන බව ඔයාලා දන්නවනේ. ඒ වගේම මේ චෙක්පත් යොදාගෙන තවත් පාර්ශවයකට මුදල් ගෙවන්න පුළුවන් බවත් ඔයාලා දන්නවා. මේ චෙක්පත් අපිට තිරයේ දැක්වෙන ආකාරයට ගැලීම් සටහනකින් දක්වන්නට පුළුවන්. නමුත් භාවිතයේදී අපි බහුල වශයෙන් පාවිච්චි කරන චෙක්පත් වර්ග 3ක් ගැන පමණයි අපි මෙතනදී කතා කරන්නේ. මුදල් චෙක්පත්
මේ වගේ චෙක් පතකට මුදල් ලබා ගැනීම බැංකු කවුන්ටරයෙන් කරන්න පුළුවන්. දෙවැනි චෙක් පත් වර්ගය තමයි ආදායකයාගේ ගිණුමට පමණයි යන රේඛනය සහිත චෙක්. ඒ වගේ චෙක් පතක් ලැබුණම එම චෙක් පතේ නම සඳහන් ගිණුම්කරුගේ ගිණුමට තැන්පත් කරලා විතරයි මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි වර්ගය තමයි ගනුදෙනු කළ නොහැකි ලෙස රේඛනය කරලා තියෙන චෙක්. මේ වගේ චෙක් ගනුදෙනු කරන්න පුළුවන් වුණත් ඒවා ගන්නකොට පරීක්ෂාකාරී වෙන්න ඕන. මේ වගේ ඉතිරි කිරීමේ ගිණුම් ශේෂ වලට සුළු පොලියක් ගෙවන අතර ස්ථාවර තැන්පතුවක මුදල් තැන්පත් කළාට වඩා සාපේක්ෂව වැඩි පොලියක් ගෙවනවා. ඒ වගේම ඉතුරුම් තැන්පතුවක් ඇපයට තියලා ඕනනම් 90ක් දක්වා ණයක් වුණත් ගන්න පුළුවන්. ගිණුම් හිමියාට තම මුදල් ඉතිරි වෙන ප්‍රමාණයට සුළු පොලියකට මුදල් තැන්පත් කිරීමටත් මුදල් අවශ්‍ය වූ විට අපසු ගැනීමටත් පහසුකම් සහිත තැන්පතු වර්ගයක්. මේ ඉන්නේ මහේෂ්. වෘත්තියෙන් මෙයා සංචාරක හෝටලයක් හිමි ව්‍යාපාරිකයෙක්. මෙයා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න හුඟක් මහන්සි වෙන කෙනෙක්. තමන්ගේ හෝටලේ තවත් ශාඛාවක් විවෘත කරන්න, ඒ වගේම තමන්ගෙම කියලා නිවසක් හදාගන්න, ඒ විතරක් නෙවෙයි තමන්ගෙම කියලා වාහනයක් ගන්නත් මහේෂ් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. දැනට මහේෂ්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය මේ සේරම දේවල් කරන්න ප්‍රමාණවත් නැති හින්දා බැංකු නායකයන් ඉතිරි මුදල පියව ගන්න මහේෂ් හිතන් ඉන්නවා. බැංකුකරුවෙක් වීමට ඉගෙන ගන්න ශිෂ්‍යයන් විදිහට බැංකු විසින් සපයන ණය වර්ග ගැන හොඳ අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. ඒ නිසා බැංකු විසින් සපයන විවිධ ණය වර්ග ගැන මීළඟට අපි ඉගෙන ගනිමු. දැන් ඔයාලට දිස් වෙන බැංකුවක් ලබා දෙන ණය වර්ග කියන බොත්තම මත ක්ලික් කරලා බැංකු විසින් ලබා දෙන විවිධ ණය වර්ග මොනවද කියලා දැනගන්න පුළුවන්. දෙපසේ ඊතල මත ක්ලික් කරලා බැංකුව විසින් ලබා දෙන වෙනත් මූල්‍ය සේවා මොනවද කියලා දැනගන්න ඔයාලට පුළුවන්. බැංකුව අපකර කියලා කියන්නේ කිසියම් ගනුදෙනුකරුවෙක් තවත් කෙනෙකුට අනාගත මුදල් ගෙවීමක් සම්බන්ධ ගිවිසුමකදී එම මුදල ගෙවීමට ගනුදෙනුකරුවෙක් සමත් නොවුනහොත් බැංකුව එය ගෙවන බවට ලබා දෙන ලිපියයි. ගනුදෙනුකරුවන් සඳහා වටිනා ලියවිලි, ස්වර්ණාභරණ වැනි වටිනා දේවල් සේප්පුවේ තැබීමට ලබා දෙන සේවාවයි. ගනුදෙනුකරුවන් රට තුල හෝ රටින් පිටට මුදල් යැවීමේදී හෝ ලැබීමේදී ඒ කාර්යය ඉටු කර දීම අපි මුදල් සංක්‍රාම ලෙස හඳුන්වනවා. විදේශ රටක අපනයනකරුවන් වෙත අදාළ ආනයන බිල් වටිනාකම ගෙවන බවට අපනයනකරුවන් බැංකුවට නිකුත් කරනු ලබන බැංකු ලිපියයි. ආයතනික බැංකු කටයුතු කියලා කියන්නේ කෙටි කාලීන සහ දිගු කාලීන යන දෙවර්ගයේම ණය පහසුකම් සපයන සාමාන්‍ය කොටස් හා වර්ණීය කොටස් වගේ හිමිකම් කොටස් වලට මුදල් යොදවන ආකාරයේ ගනුදෙනු ඇතුළත් බැංකු ගනුදෙනු වලට. සාමාන්‍යයෙන් බැංකු කටයුතු වලින් බොහෝ විට සපුරාලන්නේ කෙටි කාලීන මුදල් අවශ්‍යතාවයි. ඒ වුණත් ආයතනයක් ගත්තොත් ඒකට කෙටි කාලීන වගේම දිගු කාලීන ප්‍රාග්ධන අවශ්‍යතා තියෙන්න පුළුවන්. මෙන්න මේ කියන අවශ්‍යතා සපුර ගන්න යොදා ගන්න පුළුවන් බාහිර මූල්‍ය මූලාශ්‍ර ගණනාවක් තියෙනවා. ඒ මොනවද කියලා එහෙමනම් දැන් අපි බලමු. මහා පරිමාණ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා ණය පහසුකම් ලබා දීමේදී විශාල ප්‍රමාණයේ ණය මුදල් සපයන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ මහා පරිමාණික ආයතනවලට ණය දෙන්න කලින් අදාළ ව්‍යාපාරය ගැන බැංකුව විසින් ගැඹුරින් අධ්‍යයනයක් සිදු කරනවා. මේ විදිහට මහා පරිමාණ ආයතනික ණයකරුවන් සඳහා ණය පහසුකම් දෙන්න කලින් බැංකුවක් විසින් සලකා බලන්න ඕන අංශ කිහිපයක් තියෙනවා. ඒ මොනවද කියලා දැන් අපි බලමු. ව්‍යාපාර අලෙවි කරන භාණ්ඩවල ගුණාත්මක භාවය එහි මිල හා වෙළඳපොළ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
ව්‍යාපාර සතු සම්පත්, ව්‍යාපාර කළමනාකරණය, මූල්‍ය විශ්ලේෂණය, මූල්‍ය ව්‍යුහය, ද්‍රවශීලතාව ගැන සැලකිලිමත් විය යුතුයි. වෙළඳ පිරිවැටුම, දල ලාභය, ශුද්ධ ලාභය ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය යටතේ සලකා බලයි. ශ්‍රී ලංකාවේ සිල්ලර හා තොග බැංකුවල ආර්ථික කාර්යභාරය මොන වගේද කියලා දැන් අපි බලමු. ආර්ථිකය තුළ බැංකු විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒවා අතර සිල්ලර බැංකු කටයුතු ලෙස සිදුවන තැන්පතු බාර ගැනීම, ණය දීම්, මුදල් ගනුදෙනු සම්බන්ධ විවිධ සේවා සැපයීම හා ආයතනික බැංකු කටයුතු වශයෙන් සිදුවන මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු දක්වන්න පුළුවන්. ඒ වගේම මුදලේ කාර්යයන් 4ක් තියෙන බව ඉගෙන ගත්ත ඔයාලට මතක ඇති. ඒ කාර්යයන් 4 තමයි දැන් මේ තිරේ දිස් වෙන්නේ. මෙම කාර්යයන් පහසු කිරීමට සිල්ලර සහ තොග බැංකු මගින් විවිධ ගෙවුම් ක්‍රම, පැවරුම් ක්‍රම, ණයවර ලිපි, විවිධ තැන්පතු බාර ගැනීම සහ ණය දීම සිදු කරනවා. ශ්‍රී ලංකාවේ බැංකුවල සිල්ලර තොග හා ගනුදෙනුකාර බැංකු කටයුතු 2013 වර්ෂයේ ශක්තිමත් වූ බව 2013 මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා. මෙතනදී 2012 වර්ෂයේ මහ බැංකුව අනුගමනය කළේ දැඩි හෙවත් සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්තියක්. දැන් ඕගොල්ලන්ට සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්තියක නිර්වචනය තිරේ බලා ගන්න පුළුවන්. නමුත් පසු කාලීනව 2013 වර්ෂයේ මුලදී වෙළඳාම් ආශ්‍රිත ක්‍රියාකාරකම් වල සිදු වූ ඉල්ලුමේ පහළ යාම හා 2012 ඔක්තෝබර් මාසයේ සිට ලෝක වෙළඳපොලේ රන් මිල ගණන් ශීඝ්‍ර ලෙස අඩුවීම නිසා බැංකුවල උකස් ණය පහළ ගියා. ඒ නිසා බැංකුවල උකස් ණය සම්බන්ධව සිදු වූ සංකෝචනයේ ප්‍රතිඵලයක් විදිහට 2013 වසරේදී බැංකු ආයතන පෞද්ගලිකාංශයට ලබා දුන් ණය මන්දගාමී ලෙස වර්ධනය වුණා. එතෙර බැංකු කටයුතු කියලා කියන්නේ තම බැංකුව පිහිටවලා තියෙන රටේ ව්‍යවහාර මුදල් හැර වෙනත් රටක ව්‍යවහාර මුදලකින් තැන්පතු භාරගත හැකි සහ ණය ලබා දිය හැකි බැංකු කටයුතු කරන ඒකකවලටයි. වාණිජ්‍ය බැංකු ඉටු කරන විදේශ බැංකු කටයුතු සම්බන්ධයෙන් සලකා බලන්නේ බැංකු ඉටු කරන අපනයන හා ආනයන සේවාවන්, විදේශ බැංකු කටයුතු පිළිබඳ උපදෙස් සහ ආමුඛ ප්‍රේෂණ, ප්‍රතිමුඛ ප්‍රේෂණ සේවා පිළිබඳවයි. අපනයන හා ආනයන වෙළඳ ගනුදෙනුවලදී ගෙවන බැංකුකරු හා රැස් කරන බැංකුකරු ලෙසත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් තහවුරුකරුවන් ලෙසත් බැංකු තම සේවාව ලබා දෙනවා. ඒ වගේම විදේශ රටවලට යන පිරිස් සඳහා අවශ්‍ය විදේශ විනිමය නිකුත් කිරීම වාණිජ්‍ය බැංකු විසින් ඉටු කරනවා. මීට අමතරව විදේශ රටවලට මුදල් යැවීමද, විදේශ මුදල් මාරු කර දීමටද අදාළ ආදායකින්ට කටයුතු කරනු ලබනවා. ඒ වගේම මේ වෙනකොට මෙරට බැංකු කිහිපයක් විදේශ වලින් මෙරටට එවන මුදල් එම රටවල සිටින සිය නියෝජිතයන් මගින් මෙරටට ගෙන්වා අදාළ අයගේ නිවසටම ගෙන ගොස් බාර දීමේ සේවාවන් ආරම්භලා තියෙනවා. බැංකුවක් ඉටු කරන විදේශ ගනුදෙනු වලට අයත් වන දේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. වාණිජ්‍ය බැංකු විසින් ලබා දෙන සේවාවන් අතරින් ණයවර ලිපි නිකුත් කිරීම ආනයනකරුවන්ට ඉතා වැදගත් වන සේවාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ණයවර ලිපියක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම ඉගෙන ගමු. ආනයනකරු වෙනුවෙන් විනිමය බිල් ප්‍රතිග්‍රහණය කරන බවටත් නියමිත කාලයේදීම බිල්පත ගරු කරන බවටත් පොරොන්දු වී යම් වාණිජ්‍ය බැංකුවක් එතෙර අපනයනකරුගේ බැංකුව වෙත නිකුත් කරන ලියවිල්ලට තමයි අපි ණයවර ලිපියක් කියලා කියන්නේ. ජාත්‍යන්තර ගනුදෙනුවලදී ණයවර ලිපිය නැතුවම බැරි අංගයක් වෙනවා. ණයවර ලිපි නිකුත් කිරීම යන ක්‍රියාවලියේදී වාණිජ්‍ය බැංකු සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මෙහිදී මුලින්ම ආනයනකරු විසින් භාණ්ඩ ගැනීමට ගිවිසුමට අනුව වාණිජ්‍ය බැංකුවේ මුදල් තැන්පත් කරනවා. අදාළ වාණිජ්‍ය බැංකුව අපනයනකරුගේ වාණිජ්‍ය බැංකුවට අපනයනකරු නෞභාරපත ඇතුළු අවශ්‍ය ලියකියවිලි භාර දුන් බවට තහවුරු කළ පසු අපනයනකරුට අදාළ බැංකුවෙන් මුදල් ලබා ගන්න පුළුවන්. මුදල් ලැබුණට පස්සේ අපනයනකරු විසින් ආනයනකරුට අදාළ භාණ්ඩ ලබා දීම සිදු කරනවා. හොඳයි. ඊළඟට අපි විදේශ ගිණුම් ගැන ඉගෙන ගනිමු. බැංකු විසින් පවත්වාගෙන යන විදේශ ගිණුම් වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන එක් එක් ගිණුම් වර්ගය මත ක්ලික් කරලා ඒවා පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. පුරවැසියන් හා පුරවැසියන් නොවන ලංකාවේ පදිංචි අයට විදේශ මුදල් තැන්පත් කිරීමට තිබෙන ගිණුමයි.
විදේශ රැකියාවලට ගොස් සිටින හෝ తాවකාලිකව පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට විදේශ මුදල් තැන්පත් කිරීමට ඇති ගිණුමයි. විශ්ව බැංකුව කියලා කියන්නේ එකම වහලක්යට මූල්‍ය අතරමැදි කරන ගනුදෙනුත් මූල්‍ය නිර්අතරමැදි කරන ගනුදෙනුත් සිදු කිරීමයි. මීළඟට විශ්ව බැංකුව මගින් ලබා දෙන සේවාවන් මොනවද කියලා අපි බලමු. විශ්ව බැංකුව විසින් ඉටු කරන මූල්‍ය අතරමැදි කරන කාර්යයන් තමයි දැන් මේ තිරේ දිස් වෙන්නේ. මේ කොටස් ගැන මූල්‍ය අතරමැදිකරණය කියන කොටසදී ඔයාලත් එක්ක සාකච්ඡා කරපු නිසා මෙතනදී මම ඒවා නැවත ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟට අපි විශ්ව බැංකුව විසින් සිදු කරන මූල්‍ය නිර්අතරමැදිකරණ කාර්යයන් මොනවද කියලා බලමු. බැංකුව අපකර සුරක්ෂිතාගාර සේවය, අරමුදල් කළමනාකරණය, මුදල් සංක්‍රාම, විදේශ විනිමය ගනුදෙනු, ණයවර ලිපි නිකුත් කිරීම, ලන්සු බැඳුම් කර නිකුත් කිරීම, ණය කාඩ්පත් නිකුතුව, බැංකු අනකර සහ ප්‍රාරක්ෂණ විශ්ව බැංකුව විසින් ඉටු කරන මූල්‍ය නිර්මැදි කාර්යයන් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ ප්‍රාරක්ෂණය කියන්නේ සමාගමක් කොටස් නිකුත් කරන විට ආයෝජකයන් මිලදී නොගන්නා කොටස් මිලදී ගැනීමට බැංකුවක් සහතික වෙන එකටයි. මීට අමතරව කාර්ය සාධන බැඳුම් කර, ලන්සු බැඳුම් කර සහ බැංකු අනකර විශ්ව බැංකුව විසින් ඉටු කරන මූල්‍ය නිර්මැදි කාර්යයන් විදිහට අපිට සලකන්න පුළුවන්. මේන් කාර්ය සාධන බැඳුම් කර කියන්නේ ගනුදෙනුකරුවෙකු විසින් යම්කිසි ටෙන්ඩරයක් භාරගෙන එම සේවාව නිසි පරිදි සැපයීමට අපොහොසත් වූ අවස්ථාවක අදාළ ටෙන්ඩර් සැපයුම්කාර ආයතනයට නියමිත වන්දි ගෙවීමට පොරොන්දු වීමයි. ඒ වගේම ඔයාලා තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි ටෙන්ඩරේ සමග ලන්සු බැඳුම් කර ඉදිරිපත් කළ යුතු අතර ටෙන්ඩර් බාර නොගත්තොත් මේ ලන්සු බැඳුම් කරේ බැංකුව විසින් ගෙවනු ලබනවා. ඉස්ලාම් ආගමේ මූලධර්මය වූ ශරියා මූලධර්මය මත පදනම් වූ ශුද්ධ වූ කුරානයේ මුදල් සම්බන්ධයෙන් ඇතුළත් නීති මත ක්‍රියාත්මක වන පුද්ගලයෙකුට තම තැන්පතු මත පොලි ලබා ගැනීමට අවසර නැති ණය සඳහාද පොලියක් අය කළ නොහැකි බැංකු විශේෂයි. මෙහිදී පොලිය රීබා යන නමින් හඳුන්වනවා. ඉස්ලාමීය බැංකු කටයුතුවලදී ණය දීමේදී පොලියක් අය නොකිරීම මුදල්වා මූලධර්මයේ ලෙස හඳුන්වන අතර කිසියම් හේතුවක් නිසා ණය ලබාගත් කෙනෙකු නොගෙවුවොත් එමගින් බැංකුවට වෙන පාඩුව වළක්වා ගන්න ණය ලබා ගන්නා පාර්ශවයෙන් අදාළ ණය සඳහා සුරැකුමක්, ප්‍රාග්ධන හෝ වත්කමක්, ඇපයක් ණය වෙනුවෙන් තැබීම අනිවාර්ය වෙනවා. මෙහිදී ණය සුරැකුම්පත් සුකුත් ලෙස හඳුන්වන අතර පොලිය යන වචනය යොදා බදු හෝ ලාභය යනුවෙන් කාලීන පදනමක් මත කූපන් මුදල් ගෙවීමක් ආයෝජකයින් වෙත සිදු කරනවා. සුකුත් නිකුත් කිරීම වළංගු වන්නේ ඒ පිළිබඳ ශරියා මූලධර්මවලට අනුව සහතිකයක් ගත් පසුවයි. මැලේසියාව ප්‍රමුඛ මුස්ලිම් රටවල හා බටහිර රටවල මෙම උපකරණය දක්නට පුළුවන්. වර්ෂ 1422ක් තරම් ඈත කාලයේ බිහි වුණ මේ බැංකු සංකල්පය අද වන විට ලෝකයේ පුරා මුස්ලිම් මූල්‍ය ආයතන 250කට වඩා ස්ථාපිත වී ඇති අතර ඩොලර් බිලියන 150කට වඩා වැඩි අරමුදල් ප්‍රමාණයක් මේ යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම බැංකු ක්‍රමය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා විශේෂයෙන්ම ස්ථාපනය කරලා තියෙන බැංකුවක් විදිහට සීමා සහිත අමානා බැංකු සමාගම සලකන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ අනෙකුත් බැංකු සහ කල්බදු සමාගම්ද ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා පහසුකම් සපයලා තියෙනවා. මෙතෙක් වෙලා ඉගෙනගත්ත කරුණු ඔයාලට හොඳින් තේරුම් ගියාද කියලා බලන්න මේ දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඔයාලට පුළුවන්ද කියලා බලන්නකෝ. යම්කිසි තැනක ඔයාලට නොතේරෙන කොටසක් තිබුණොත් පාඩමේ අදාළ කොටස නැවත අධ්‍යයනය කරාට පස්සේ ඔයාලට උත්තර සපය ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒත් එක්කම බැංකු ව්‍යාපාර ආකෘති කියන පාඩම මෙතනින් නිමා වෙනවා. මම හිතනවා බැංකු ව්‍යාපාර ආකෘතිය ගැන දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා කියලා. හොඳයි. එහෙමනම් මීළඟ පාඩමෙන් ඔයාලව මුණ ගැසෙන තුරු සුබ දවසක්. ආයුබෝවන්. අද අපේ පාඩම තමයි බැංකු සේවා සැපයීමේ මාර්ග.
මුලින්ම අපි බැංකු සේවා සැපීමේ මාර්ග කියන්නේ මොනවද කියලා ඉගෙන ගනිමු. බැංකුවක් මගින් විවිධ සේවාවන් මහජනතාවට ලබා දෙන බව ඔයාලා දන්නවා. බැංකුව විසින් ලබා දෙන මේ සේවාවන් ඉටු කරන විවිධ ක්‍රම අපිට දැක ගන්න පුළුවන්. සරලවම කිව්වොත් මෙන්න මේ බැංකු සේවා ලබා දෙන විවිධ ක්‍රමවලට තමයි අපි බැංකු සේවා සැපීමේ මාර්ග කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් බැංකු සේවා සැපීමේ මාර්ග 5ක් අඳුර ගන්න අපට පුළුවන්. ඒවා මොනවද කියලා මුලින්ම අපි බලමු. බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, අන්තර්ජාල බැංකු, දුරකථන බැංකු සේවා සහ මොබයිල් බැංකු සේවා කියන සේවා සැපීමේ ක්‍රම බැංකු සේවා සැපීමේ ප්‍රධාන මාර්ග විදියට සලකන්න අපට පුළුවන්. හොඳයි. එහෙමනම් බැංකු සේවා සැපීමේ මාර්ග අතරින් මුලින්ම අපි බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන ගැන ඉගෙන ගනිමු. 2013 අවුරුද්දේ අන්තිම වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච දේශීය බැංකු ගණන 12ක් වූ අතර ඒ බැංකු හා සම්බන්ධ ශාඛා 2582ක් ක්‍රියාත්මක වුණා. දේශීය බැංකු වලට අමතරව විදේශීය බැංකු 12ක් සහ එම බැංකු හා සම්බන්ධ ශාඛා 221ක්ද ක්‍රියාත්මක වුණා. ඒ වගේම ශිෂ්‍ය ඉතුරුම් ඒකක සහ අනිකුත් සේවා සපයන මධ්‍යස්ථාන ගණන 2864ක්ද ක්‍රියාත්මක වුණා. මෙකී බැංකු ශාඛා හා සේවා මධ්‍යස්ථාන මගින් සුවිශේෂී සේවා රසක් ලබා දෙනවා. ඒ විදිහට ලබා දෙන සේවා මොනවද කියලා එහෙනම් දැන් අපි බලමු. ඉතුරුම් රාශිකරණ සේවාව, ඒ කියන්නේ ඉල්ලුම් තැන්පතු ලබාගෙන චෙක්පත් හරහා ගනුදෙනු කිරීමට ඉඩකඩ සලසා දීම වගේම ඉතිරි කිරීමේ තැන්පතු හා ස්ථාවර තැන්පතු හඳුන්වා දීම හරහා පොලි ඉපයුම් ලබා දීමට අවස්ථාව උදා කර දීම විදිහටත් හඳුන්වන්න පුළුවන්. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව විවිධ ණය වර්ග ලබා දීම බැංකු මගින් ලබා දෙන තවත් සුවිශේෂී සේවාවක්. අයිරා ණය, කෙටිකාලීන ණය, දිගුකාලීන ණය, නිවාස ණය, කල්බදු ණය, ආනයන සහ අපනයන ණය ඒ අතර ප්‍රධාන වෙනවා. විවිධ ගෙවීම් ක්‍රම සහ පියවුම් ක්‍රම හඳුන්වා දී තිබීමත් බැංකු විසින් ලබා දෙන තවත් සුවිශේෂ සේවාවක් වනවා. ණය කාඩ්පත්, හර කාඩ්පත් යනාදිය ඒ වගේ ගෙවීම් ක්‍රම අතර ප්‍රධාන වෙනවා. ඒ වගේම නිත්‍ය නියෝග නිකුත් කිරීම, අපකර සේවා, වණික් බැංකු සේවා යනාදී වශයෙන් අපගේ එදිනෙදා ජීවිතයට හා ව්‍යාපාරික ජීවිතයට අවශ්‍ය සේවා රැසක් මෙම බැංකු සහ ඒවාට අනුබද්ධ ශාඛා හා සේවා මධ්‍යස්ථාන වලින් ලබා දෙනවා. හොඳයි. ඊළඟට අපි තවත් බැංකු සේවා සැපීමේ මාර්ගයක් වෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, එහෙම නැත්නම් අපි හැමෝම හොඳින් දන්න ATM යන්ත්‍ර ගැන ඉගෙන ගනිමු. බැංකු ශාඛා ආශ්‍රිතව පිහිටවා තියෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර නිසා ගනුදෙනුකරුවන්ට දවසේ පැය 24 පුරාම Tamanගේ ගිණුම මෙහෙයවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේ පැය 24 බැංකු නොනිදෙන බැංකු සහ ස්වයංක්‍රීය බැංකු කරන යන්ත්‍ර විදියට හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ පළමු ATM යන්ත්‍රය 1986 දී තමයි හඳුන්වා දීලා තියෙන්නේ. බැංකුවට යන්නේ නැතිව ගිණුමෙන් මුදල් ලබා ගන්න වගේම ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම වාගේ තවත් නොයෙකුත් සේවා ATM යන්ත්‍ර හරහා සිදු කරන්න පුළුවන් වීම ATM භාවිතය ජනතාව අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුවක් වුණා. අද වන විට ATM යන්ත්‍ර 2358ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙහිදී පුද්ගල හැඳුනුම් අංකයක් හෙවත් personal identification number, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට PIN අංකයක් මගින් තමයි ගිණුම මෙහෙයවන්නේ. ඒ වගේම මේ සඳහා භාවිත කරන කාඩ්පත් ATM කාඩ් හෙවත් මුදල් කාඩ්පත් ටෙලර් කාඩ්පත් විදිහට හඳුන්වනවා. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා සේවා ලබා ගැනීමට නම් කාඩ්පත් හිමියාට ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමක් තිබීම අනිවාර්ය වෙනවා. ටෙලර් යන්ත්‍රයේ ප්‍රධාන උපාංග සහ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා එහෙනම් ඊළඟට අපි සාකච්ඡා කරමු. ටෙලර් යන්ත්‍රයේ ප්‍රධාන අංග මොනවද කියලා එහෙමනම් දැන් අපි බලමු. මූලික වශයෙන් ගත්තොත් පරිගණක තිරය, විධාන ලබා දීමේ බොත්තම්, කාඩ්පත් ඇතුළත් කිරීමේ හා නැවත ගැනීමේ කවුළුව, රහස් අංකය හා මුදල් සටහන් කිරීමට පවතින ඉලක්කම් සහිත බොත්තම්,
මුදල් පිටට ලබා දෙන කවුළුව සහ ගිණුම් හිමියාගේ විස්තර පත්‍රිකාව ලබා දෙන කවුළුව ටෙලර් යන්ත්‍රයේ මූලික කොටස් විදියට දක්වන්න පුළුවන්. මීළඟට අපි ATM එකකින් සාර්ථකව මුදල් ලබා ගැනීමේ පියවර මොනවද කියලා බලමු. මුලින්ම ටෙලර් කාඩ්පත ටෙලර් යන්ත්‍රයේ කාඩ්පත් ඇතුළත් කිරීමේ කවුළුවෙන් ඇතුළත් කළ යුතු වෙනවා. ඊට පස්සේ බැංකුව විසින් ලබා දී තියෙන ඔබේ PIN නම්බර් එක යන්ත්‍රයේ තියෙන ඉලක්කම් සහිත බොත්තම් පාවිච්චි කරලා ලකුණු කරන්න පුළුවන්. ඉන් පස්සේ ඔබගේ ගිණුම් වර්ගය තෝරා ගන්න ඕන. ඒ කියන්නේ ඔබට තියෙන්නේ ජංගම ගිණුමක්ද එහෙමත් නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක්ද යන්න තෝරා ගන්න ඕන. ඊට පස්සේ ඔබට ලැබෙන මෙනුවෙන් ඔබට අවශ්‍ය ක්‍රියාව විධාන ලබා දීමේ බොත්තම් පාවිච්චි කරලා තෝරා ගන්න පුළුවන්. හිතන්න ඔයාලට ගිණුමේ ශේෂය බලලා ඊට පස්සේ ගිණුමෙන් මුදල් ලබා ගන්න ඕන කියලා. එහිදී ඔබට ලැබෙන මෙනුවේ ගිණුමේ ශේෂය බැලීමට අදාළ විධාන බොත්තම පාවිච්චි කරලා ගිණුමේ ශේෂය බලා ගන්න පුළුවන්. ඉන්පසු එම මෙනු තීරයෙන් ඉවත් වෙලා ගිණුමේ ශේෂයට අදාළව මුදල් ලබා ගන්න පුළුවන්. ගිණුමේ ශේෂය සහ මුදල් ලබා ගැනීමට අමතරව ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කරන්නත් ටෙලර් යන්ත්‍ර යොදා ගන්න පුළුවන්. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීම නිසා ගිණුම් හිමියාට සහ බැංකුකරුවන්ට ලැබෙන වාසි මොනවද කියලා මීළඟට අපි සාකච්ඡා කරමු. මෙහි දී තියෙන ගිණුම් හිමියන්ට අත්වන වාසි කියන සහ බැංකුකරුවන්ට අත්වන වාසි කියන බොත්තම් මත ක්ලික් කරලා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීම මගින් ගිණුම් හිමියාටත් බැංකුකරුවන්ටත් ලැබෙන වාසි මොනවද කියලා දැනගන්න ඔයාලට පුළුවන්. තමාගේ ගිණුම තිබෙන බැංකුවේ ඕනෑම ශාඛාවක ටෙලර් යන්ත්‍රයකින් තමන්ට අවශ්‍ය මුදල් ලබා ගන්න පුළුවන් වීම. මුදල් ලබා ගැනීමට ෆෝම් පුරවන්න, අත්සන් කරන්න, හැඳුනුම්පත් පෙන්වන්න අවශ්‍ය නොවීම. ඉක්මනින් මුදල් ලබා ගත හැකිවීම. ගිණුමෙන් ගිණුමකට මුදල් මාරු කිරීමට හැකිවීම සහ දවසේ ඕනෑම වේලාවක මුදල් ලබා ගත හැකිවීම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීම නිසා ගිණුම් හිමියාට අත්වන වාසි විදියට සලකන්න පුළුවන්. බැංකු පරිශ්‍රයේ කවුන්ටරයේ තදබදය අඩු කරගත හැකිවීම, කුඩා මුදල් ගනුදෙනුවකදී බැංකුව සම්බන්ධ වීම අවශ්‍ය නොවීම, ගනුදෙනුවල කාර්යක්ෂම බව ඉහළ මට්ටමකට පත්වීම සහ බැංකුව සතු වත්කම් ප්‍රමාණය වැඩිවීම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීම නිසා ගිණුම් හිමියාට අත්වන වාසි විදියට සලකන්න පුළුවන්. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතය නිසා ගිණුම් හිමියන්ට සහ බැංකුකරුවන්ට අත්වන අවාසි මොනවද කියලා එහෙනම් දැන් අපි බලමු. මෙහි දී තියෙන ගිණුම් හිමියන්ට අත්වන අවාසි සහ බැංකුකරුවන්ට අත්වන අවාසි කියන බොත්තම් මත ක්ලික් කරලා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීම මගින් ගිණුම් හිමියාටත් බැංකුකරුවන්ටත් ඇතිවන අවාසි මොනවද කියලා දැනගන්න ඔයාලට පුළුවන්. ATM යන්ත්‍රය භාවිත කිරීමට අවශ්‍ය දැනුම නොමැතිකම හේතුවෙන් ගනුදෙනුකරුවන්ට එය භාවිත කිරීමට නොහැකි වීම. ATM යන්ත්‍රය අක්‍රිය වී තිබීම නිසා හදිසි අවස්ථාවක මුදල් ලබා ගත නොහැකි වීම. මුදල් නෝට්ටු පමණක් ATM යන්ත්‍ර හරහා ගත හැකි වීම. ATM හරහා සියයේ ගුණාකාර වලින් පමණක් මුදල් ලබා ගත හැකි වීම. දිනකදී ATM යන්ත්‍ර හරහා ලබාගත හැකි මුදල් ප්‍රමාණය සීමා සහිත වීම සහ කාඩ්පත හා PIN අංකය වෙනත් අයෙක් අතට පත් වුවහොත් අදාළ පුද්ගලයාට වංචනික ලෙස අදාළ කාඩ්පත පාවිච්චි කරලා වංචනික විදිහට මුදල් ගැනීමට හැකිවීම. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීමෙන් ගිණුම් හිමියන්ට අත්වන අවාසි විදිහට අපිට සලකන්න පුළුවන්. මේවා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීමෙන් ගිණුම් හිමියන්ට අත්වන අවාසි විදියට අපිට සලකන්න පුළුවන්. යන්ත්‍ර ස්ථානගත කිරීමට බැංකුවට විශාල වියදමක් දැරීමට සිදුවීම සහ ස්ථානගත කරපු යන්ත්‍රය මැනවින් නඩත්තු කිරීමටත් වියදමක් දැරීමට සිදුවීම. ඒ වගේම යන්ත්‍රය අක්‍රිය වීම නිසා පාරිභෝගිකයින්ට සිදුවිය හැකි හානි අවම කරගන්න විශේෂ පරිශ්‍රමයක් දරන්න සිදුවීම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කිරීමෙන් බැංකුකරුවන්ට අත්වන අවාසි විදියට අපිට සලකන්න පුළුවන්.
තොරතුරු හා sannivedana තාක්ෂණය හඳුන්වා දීමත් එක්ක ගෝලීය මූල්‍ය ක්‍රමේ සේවාවන්ට විද්‍යුත් තාක්ෂණය යොදා ගැනීම සිදු වෙමින් පවතිනවා. ඒ අනුව මේ වෙනකොට විද්‍යුත් බැංකු එහෙම නැත්නම් e-banking ක්‍රම ගණනාවක් බිහි වෙලා තියෙනවා. ඒ අතරින් ඊළඟට අපි අන්තර්ජාල බැංකු කටයුතු, මොබයිල් බැංකු කටයුතු සහ දුරකථන බැංකු කටයුතු ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සියලුම බැංකු කටයුතු virtual banking ලෙසද හඳුන්වනවා. මේ එක් එක් විද්‍යුත් බැංකු ක්‍රම ගැන කතා කරන්න කලින් මුලින්ම අපි විද්‍යුත් බැංකු ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනිමු. ගනුදෙනු කරුවෙකු හා බැංකුවක් අතර සිදුවන මූල්‍ය ගනුදෙනුවකදී ඊට අවශ්‍ය මූලික කටයුතු කිරීම, එම ගනුදෙනුව කළමනාකරණය කිරීම සහ පාලන සඳහා ගනුදෙනුකරුත් බැංකුකරුත් අතර විද්‍යුත් සම්බන්ධතාවක් ඇති කර ගැනීම විද්‍යුත් බැංකු ක්‍රමය විදිහට අර්ථ දක්වන්න පුළුවන්. දැනට ලොව පවතින විශාලතම ජාලය විදිහට අන්තර්ජාලය අපට සලකන්න පුළුවන්. 1969 දී ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් තමයි අන්තර්ජාලය ලොවට හඳුන්වා දුන්නේ. අන්තර්ජාලය ස්වේච්ඡාමය සහ සමූපකාරමය සංවිධානයක් වෙනවා. ඒ නිසා එය කිසිදු පුද්ගලයෙකුට හෝ රජයකට හෝ ආයතනයකට හෝ අයිති වෙන්නේ නැහැ. ලොව පුරා ඕනෑම පුද්ගලයෙකුට, සමාගමකට, බැංකුවකට බාධාවකින් තොරව අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන්. අන්තර්ජාලය හරහා බැංකු කටයුතු සේවා ව්‍යාප්ත කිරීමට තීරණය කිරීම ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ මූල්‍යාංශයේ විශාල දියුණුවක් ඇති වෙන්න හේතුවක් වුණා. ප්‍රාදේශීය පරිගණක ජාල, දුරකථන රැහැන්, ටීවී සහ මෝඩම් යන විවිධ ක්‍රම භාවිත කරලා අන්තර්ජාලයට අපි ඕන කෙනෙකුට පිවිසෙන්න පුළුවන්. මේ ක්‍රම අතරින් මොඩම් එක පාවිච්චි කරලා ගොඩාක් දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. ඒත් මේ විදිහට මොඩමයක් පාවිච්චි කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට අන්තර්ජාල සේවා සපයන ආයතනයක සහාය අවශ්‍ය වෙනවා. වේගය අතින් වැඩිවීම සහ පිරිවැය අතින් අඩුම මාර්ගයක් වීම බැංකුකරණයට අන්තර්ජාලය යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වෙනවා. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවත් අන්තර්ජාල බැංකු ක්‍රමයට පිවිස තිබෙන අතර 2013 අවුරුද්දේදී අන්තර්ජාලය හරහා බැංකු ගනුදෙනු ලක්ෂ 9ක් සිදු කර ඇති අතර එම ගනුදෙනු වල වටිනාකම රුපියල් බිලියන 772ක් බවට ගණන් බලා තියෙනවා. හොඳයි. ඊළඟට අපි අන්තර්ජාල බැංකුකරණය හරහා ලබාගත හැකි සේවා මොනවද කියලා බලමු. සරලවම කිව්වොත් අන්තර්ජාලය හරහා සිදු කරන බැංකු ගනුදෙනු වලට තමයි අන්තර්ජාල බැංකු පහසුකම් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අන්තර්ජාල බැංකු කටයුතු සඳහා ණය කාඩ්පත් සහ නෙස්ට් කාඩ්පත් යොදා ගන්නවා. අන්තර්ජාල බැංකු පහසුකම් යටතට ගැනෙන සේවා රසක් තියෙනවා. ඒවා අතරින් කිහිපයක් ගැන අපි සාකච්ඡා කරමු. විද්‍යුත් මුදල් හුවමාරුව, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කියන්නේ විද්‍යුත් පරිපතයක්, දුරකථනයක්, පරිගණකයක් මගින් කවර හෝ මුදල් චලනයක් කිරීමයි. මේ හරහා ලොව පුරා සිටින අදාළ බැංකු ගිණුම් හිමියන්ට බැංකුව හරහා ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා රහස් අංකයක් සහ හැඳුනුම්පත් බැංකුව විසින් ලබා දීලා තියෙනවා. ඒ අනුව අලුතින් ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරන්න වගේම ගිණුමකින් තවත් ගිණුමකට සල්ලි මාරු කරන්න ඕනෑම මොහොතක ගිණුමේ ශේෂය බලන්නත් මේ බැංකු ක්‍රමය හරහා පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. පොලි අනුපාත, විනිමය අනුපාත පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ විවිධ බිල්පත් ගෙවීම අන්තර්ජාල බැංකුකරණය හරහා සිදු කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාල බැංකුකරණය හරහා නිවසේ බැංකුකරණය එහෙමත් නැත්නම් හෝම් බැංකින් ව්‍යාප්ත වී තියෙනවා. එහිදී ඕනෑම අයෙක්ට Tamanගේ ගෙදර ඉඳලම අන්තර්ජාලය හරහා පැය 24 පුරාම බැංකු කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. මොබයිල් බැංකු කටයුතු කියන්නේ ජංගම දුරකථන හරහා බැංකු කටයුතු වලට සම්බන්ධ වීමට ලබා දී ඇති පහසුකමක්. මේ පහසුකම පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන් සේවා මොනවද කියලා එහෙනම් දැන් අපි බලමු. ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමෙන් තවත් ගිණුමකට මුදල් මාරු කිරීම, ණයවර ලිපි ගනුදෙනු, කාඩ්පත් ශේෂය පරීක්ෂා කිරීම, ගිණුම් ප්‍රකාශ ගෙන්වා ගැනීම සහ විනිමය අනුපාත තොරතුරු දැනගත හැකිවීම මොබයිල් බැංකු කටයුතු හරහා ලබා ගන්න පුළුවන් සේවාවන් විදියට සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය 2001 දී
4,30,000ක් වූ අතර යුද්ධය නිමවීමත් සමග 2009 දී 14 ලක්ෂයක්, ඒ කියන්නේ මිලියන 1.4ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒත් වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකාවේ මිලියන 20.3ක් භාවිත කරනවා. ඒ අනුව පුද්ගලයන් 100 දෙනෙක් ගත්තොත් ඉන් 99.2ක ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිත කරනවා. මේ නිසා ජංගම බැංකු ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට විශාල හැකියාවක් තිබෙනවා. මෙච්චර ජංගම දුරකථන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ භාවිත වුණත් ජංගම දුරකථන හරහා බැංකු ගෙවීම් කර ඇත්තේ 1%ක් පමණයි. මොබයිල් බැංකු කටයුතු හරහා දියුණු කළ හැකි ක්ෂේත්‍ර දෙකක් විදිහට ක්ෂුද්‍ර මූල්‍යකරණය සහ පිටරට සිට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය අපිට දක්වන්න පුළුවන්. සරලවම කිව්වොත් SMS බැංකු කටයුතු කියලා කියන්නේ කෙටි පණිවිඩ මාර්ගයෙන් සිදු කරන බැංකු ක්‍රමයකටයි. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපේ රටේ මේ පිළිබඳ දැනුවත් වී සිටින 12%ක් තරම් අඩු ප්‍රතිශතයක්. SMS බැංකු කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් සේවාවක් වන M-Cash සහ EasyCash සේවාව අපි උදාහරණයක් විදිහට සලකා බලමු. M-Cash සහ EasyCash කියලා කියන්නේ පිළිවෙලින් මොබිටෙල් සමාගම සහ ඩයලොග් සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබෙන අලුත් සේවාවක්. මේ සේවා යටතේ අදාළ සේවා ජාලයේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දුරකථනය ඔස්සේ සරලව මෙන්ම සුරක්ෂිතව මුදල් ගනුදෙනු කිරීමට අවස්ථාව තිබෙනවා. මේ සේවාව ලබා ගන්න බැංකු ගිණුමක් තිබීම අවශ්‍යම වන්නේ නැහැ. ඒ වගේම තමයි ලියකියවිලි කිසිවක් නොමැතිව දුරකථනයෙන්ම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. මෙහිදී ගිණුම ආරම්භ කරනකොට ගිණුමේ අවම අගයක් නැහැ. මෙහිදී මොබිටෙල් පාරිභෝගිකයින්ට Taman භාවිත කරන මොබිටෙල් අංකයෙන්ම M-Cash ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. එසේම මෙහි එන විශේෂත්වය තමයි මෙහිදී ලියාපදිංචි වීමටද අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ක්‍රමය පාවිච්චි කරලා මුදල් තැන්පත් කරන්න, වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්න, සංක්ෂිප්ත ගිණුම් ප්‍රකාශ, පින් අංකය වෙනස් කිරීම, ශේෂ පරීක්ෂා කිරීම සියල්ලම නොමිලේ කරන්න පුළුවන් වීම M-Cash පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී වාසි විදියට සලකන්න පුළුවන්. දුරකථන බැංකු කටයුතු කියන්නේ ගනුදෙනුකරු බැංකුවට යන්නේ නැතිව දුරකථන මගින්ම ගනුදෙනු කිරීමට ලබා දී තිබෙන පහසුකමයි. මේ සඳහා ගනුදෙනුකරුට බැංකුව විසින් රහස් අංකයක් ලබා දීලා තියෙනවා. අධිතාක්ෂණ උපකරණ භාවිත කිරීමට සිදුවීම සහ කාර්ය මණ්ඩලයක් ඒ සඳහා අවශ්‍ය වීම දුරකථන බැංකු සේවා කටයුතු සපයන්න බැංකු ගාස්තුවක් අය කරන්න ප්‍රධාන හේතු විදියට සලකන්න පුළුවන්. සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ දුරකථන බැංකු කටයුතු 2012 අවුරුද්දේදී 2,10,000ක් වූ අතර 2013 අවුරුද්දේදී එය 3,10,000ක් දක්වා වැඩි වුණා. ඒ වගේම දුරකථන බැංකු කටයුතු වල වටිනාකම 2012 අවුරුද්දේදී රුපියල් බිලියන 526ක් වූ අතර 2013 අවුරුද්දේදී එය රුපියල් බිලියන 772ක් දක්වා, ඒ කියන්නේ වසරක් වගේ කෙටි කාලයක් ඇතුළත රුපියල් බිලියන 246කින් වර්ධනය වෙලා තියෙනවා. 2013 වර්ෂයේ වෙනකොට ශ්‍රී ලංකාවේ බැංකු සේවා සැපයීමේ මාර්ග ප්‍රධාන වශයෙන් දෙකක් හඳුනගන්න පුළුවන් වුණා. විශාල පරිමාණයේ බැංකු සේවා සැපයුම් මාර්ග, සුළු පරිමාණයේ බැංකු සේවා සැපයුම් මාර්ග මාර්ග දෙක. මෙහිදී විශාල පරිමාණයේ බැංකු සේවා සැපයුම් මාර්ග විදිහට සලකන්නේ මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන RTGS සේවත් තත්කාලීන දල පියවුම් පද්ධති ක්‍රමය. ඒත් අපගේ අවධානය යොමු වූයේ සුළු පරිමාණයේ බැංකු සේවා සැපයුම් මාර්ග වෙත පමණයි. එයින් ප්‍රධාන තැනක්ගත් අංශ විදිහට අන්තර්ජාල බැංකු කටයුතු, දුරකථන බැංකු කටයුතු දක්වන්න පුළුවන්. 2013 අවුරුද්ද වෙනකොට මුළු අන්තර්ජාල බැංකු කටයුතු වල අගය රුපියල් මිලියන 8.9ක් වුණා. ඒ වගේම දුරකථන බැංකු කටයුතු වල අගය රුපියල් මිලියන 0.3ක් වුණා. මේ අතරින් මොබයිල් දුරකථන හරහා සිදු වූ SMS බැංකු කටයුතු හඳුන්වා දීලා තවම සුළු කාලයක් වන නිසා එය ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වන අංශයක් විදියට සලකන්න පුළුවන්. මේ සියලු දේවලින් ආර්ථිකයට අත්වන ප්‍රතිලාභ විදිහට ගනුදෙනු පහසු වීම,
ගනුදෙනු කාර්යක්ෂම වීම, බැංකුවල තදබදය අඩුවීම, ලියකියවිලි භාවිතය අඩුවීම, රටේ ආර්ථික වර්ධනයට රුකුලක් වීම සහ කඩදාසි රහිත සමාජයක් බිහිවීම යන්න සලකන්න පුළුවන්. මෙතෙක් වෙලා ඉගෙනගත්ත කරුණු ඔයාලට හොඳින් තේරුම් ගියාද කියලා බලන්න මේ දීලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ඔයාලට පුළුවන්ද කියලා බලන්න. යම් කිසි තැනක ඔයාලට නොතේරෙන කොටසක් තිබුණොත් පාඩමේ අදාළ කොටස නැවත අධ්‍යයනය කරාට පස්සේ ඔයාලට උත්තර සපයන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමනම් බැංකු සේවා සැපයීමේ මාර්ග කියන පාඩම මෙතකින් නිමා වෙනවා. මං හිතනවා බැංකු සේවා සැපයීමේ මාර්ග ගැන දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා කියලා. හොඳයි. එහෙනම් මීළඟ පාඩමෙන් ඔයාලව අපි මුණ ගැහෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්. බැංකු කටයුතු ගැන කරුණු අඩංගු වෙන තවත් අලුත් ඒකකයක් ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. මෙතනදී ප්‍රධානවම අපි විමසලා බලන්නේ විවිධ බැංකු ගනුදෙනු කරන්න හොඳද නැද්ද කියන කාරණාව ගැන. මේ විදිහට බැංකුවක් හොඳද නරකද කියලා තීරණය කරන්න පාවිච්චි කරන ක්‍රම වර්ග දෙකක් තියෙනවා. ඒවා තමයි අවිධිමත් ක්‍රම සහ විධිමත් ක්‍රම. මේ පෙන්වලා තියෙන කරුණු මත ක්ලික් කරලා ඒ ක්‍රම ගැන දැනගන්න පුළුවන්. අවිධිමත් ක්‍රම කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී මිනිස්සු බැංකුවල හොඳ නරක තීරණය කරන්න පාවිච්චි කරන ක්‍රම. ඒවා වලට උදාහරණ විදිහට තැන්පතු වලට ඉහළ පොලියක් ගෙවන, ආකර්ශනීය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කරන, පහසු කොන්දේසි යටතේ ණය ලබා දෙන, එහෙමත් නැත්නම් විශාල ගොඩනැගිල්ලක පිහිටලා තියෙන බැංකු හොඳයි කියලා හිතන එක පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය බැංකුවල විශේෂ හොඳ බවක් තියෙනවා කියලා බොහෝ දෙනා හිතනවා. වඩාත් සම්මතාකාරයකට දත්ත සහ කරුණු ගැන සැලකිලිමත් වෙලා කරන ඇගීමක් විදිහට මේ විධිමත් ක්‍රම කියන ක්‍රම හඳුන්වන්න පුළුවන්. එතනදී සලකා බලන කරුණු පහක් තියෙනවා. ඒවා තමයි වත්කම්වල ගුණාත්මක බව, කළමනාකාරීත්වය, ඉපැයීම්, ද්‍රවශීලතාවය සහ සංවේදීතාවය. මේ වචනවල ඉංග්‍රීසි පදවල මුල් ලකුණු යොදාගෙන කැමල්ස් ක්‍රම කියලා කෙටියෙන් මේක නම් කරනවා. මේ එක එකක් ගැන වෙන වෙනම අපි මේ ඒකකයේදී තේරුම් ගමු. බැංකුවක මූල්‍ය තත්ත්වය හොඳ මට්ටමක තියෙනවද කියලා තීරණය කරන්න පාවිච්චි කරන ප්‍රධානම කරුණක් තමයි ඒ බැංකුවේ ප්‍රමාණවත් තරම් ප්‍රාග්ධනයක් තියෙනවද නැද්ද කියන එක. මේ ප්‍රාග්ධනය බැංකුවක තියෙන දීර්ඝකාලීන හිමිකමක්. අයිතිකාරයෝ එහෙමත් නැත්නම් කොටස් හිමියෝ සපයලා තියෙන අරමුදල් තමයි මේකට අයිති වෙන්නේ. ප්‍රාග්ධනයට අයිති වෙන අරමුදල් ප්‍රධාන ශීර්ෂ 3ක් යටතේ දක්වන්න පුළුවන්. ඒවා තමයි ප්‍රාග්ධනය, රඳවාගත් ලාභ සහ සංචිත අරමුදල්. ඒ වගේම ප්‍රාග්ධනයක් තියෙන එකෙන් බැංකුවකට තියෙන වැදගත්කම් තමයි ඇති වෙන්න පුළුවන් අවදානම් වලින් සිද්ධ වෙන, ණය පැහැර හැරීම් වලින් සිද්ධ වෙන සහ ආයෝජන වලින් සිද්ධ වෙන පාඩු පියවන්න පුළුවන් වෙන එක. ඒ අනුව ප්‍රමාණවත් තරම් ප්‍රාග්ධනයක් බැංකුවකට නොතිබ්බොත් බැංකුව බංකොලොත් වෙන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවා ඇති. බැංකුවක් පවත්වාගෙන යන්න නම් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ කියලා ඔයාලා දැන් දන්නවා. ඒ වුණාට ප්‍රමාණවත් කියන එකෙන් කොච්චර ප්‍රමාණයක් අදහස් වෙනවද කියලා මම තාම කිව්වේ නෑනේ. ඒ ප්‍රමාණය මනින්න සම්මත මිනුමක් තියෙනවා. ඒක බාසල් ප්‍රාග්ධන සම්මුතිය කියලා තමයි හඳුන්වන්නේ. බාසල් කියන්නේ ස්විට්සර්ලන්තයේ නගරයක්. ඒ නගරයේ පිහිටලා තියෙන බැංකුව ජාත්‍යන්තර පියවුම් සඳහා වූ බැංකුව කියලා හඳුන්වනවා. ඒක ලෝකයේ මහ බැංකුවල මහ බැංකුව කියලාත් හඳුන්වනවා. ඒ බැංකුවට සම්බන්ධ බැංකු අධීක්ෂණය සඳහා වූ බාසල් කමිටුවක් තිබෙනවා. ඒ කමිටුව හඳුන්වා දෙන සම්මතයන් තමයි බාසල් ප්‍රාග්ධන සම්මතයන් කියලා කියන්නේ. ඒ විදිහට මිනුම් දණු 3ක් මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා. 1988 දී හඳුන්වලා දීලා 1996 දී සංශෝධනය කරපු බාසල් 1 ප්‍රාග්ධන සපිරුම් අනුපාතය 2004 ජූනි මාසයේදී හඳුන්වලා දුන්නු බාසල් 2 ප්‍රාග්ධන සපිරුම් අනුපාතය සහ 2009 ඉදිරිපත් කරපු බාසල් 3 සම්මුතිය තමයි මේ මිනුම් දණු විදිහට යොදාගන්නේ. අපි මේ එක එකක් ගැන විස්තරාත්මකව ඊළඟට විමසලා බලමු.
බාසල් වන් සම්මුතිය යටතේ ප්‍රධාන අනුපාත දෙකක් හඳුන්වලා දුන්නා. මේ අනුපාත පාවිච්චි කරලා බැංකුවල මූල්‍ය ස්ථායීතාව සහ ශක්තිමත් බව ගණනය කරන්න පුළුවන්. ප්‍රාග්ධන සැපිරුම් අනුපාත කියලා කියන්නේ මේ අනුපාත වලට තමයි. පළවෙනි අනුපාතය කියන්නේ මූලික ප්‍රාග්ධනය බෙදීම අවදානම මත බර තැබූ වත්කම් කියන එක ප්‍රතිශතයක් විදිහට සැලකුවම ලැබෙන අගයට. මේ අගය අවම වශයෙන් 5%ක්වත් වෙන්න ඕනේ. මේකේ මූලික ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය, ව්‍යවස්ථාපිත සංචිත, නොබෙදූ ලාභ සහ පොදු සංචිත කියන දේවල් වල එකතුවට. දෙවෙනි අනුපාතය කියන්නේ මුළු ප්‍රාග්ධනය බෙදීම අවදානම මත තිබූ වත්කම් වැඩි කිරීම 100 කියන ප්‍රතිශතයට. මෙතනදී මුළු ප්‍රාග්ධනය කියලා කියන්නේ මූලික ප්‍රාග්ධනය එකතු කිරීම නියාමන ප්‍රාග්ධනය කියන අගයට. නියාමන ප්‍රාග්ධනය කියන්නේ ප්‍රත්‍යාගණන සංචිත, පොදු සංචිත, විශේෂිත වෙන්කිරීම සහ අනුමාන ණයකර කියන අගයන් වල එකතුවට. මේ අනුපාතය අඩුම ගානේ 10%ක්වත් වෙන්න ඕනේ. මේ අනුපාත දෙකේදීම කියපු අවදානම මත බර තැබූ වත්කම් කියලා කියන්නේ බැංකුවක ශේෂපත්‍රයේ සඳහන් වෙන ආයෝජන සහ ණය කියන සියලුම වත්කම් වල සහ ශේෂපත්‍රයෙන් පිටත වත්කම් සහ බැඳීම් වල වටිනාකමටයි. කොච්චර ජාත්‍යන්තරව පිළිගත්තත් ඕනෑම දෙයක දුර්වලතා තියෙනවා. බාසල් වන් සම්මුතියත් එහෙම තමයි. ඒ දුර්වලතා මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරන්නයි ලෑස්ති වෙන්නේ. බාසල් වන් සම්මුතිය 1988 දී හඳුන්වලා දෙනකොට මුලින්ම සැලකිල්ලට අරන් තිබුණේ ණය අවදානම විතරයි. 1996 දී කරපු සංශෝධනයෙන් ඒකට වෙළඳපොළ අවදානම කියලා තවත් අවදානමක් එකතු කරා. ඒත් පස්සේ බැංකු තවත් අවදානම් වලට මුහුණ දෙනවා කියලා වැටහුණා. ද්‍රවශීලතා අවදානම, මෙහෙයුම් අවදානම කියන්නේ ඒ වගේ අවදානම්. ඒ දේවල් බාසල් එකට ඇතුළත් නොවෙන එක ඒකේ තියෙන දුර්වලතාවයක්. ඒ වගේම මේක යටතේ හඳුන්වලා දුන්නු අනුපාත දෙකේම පවත්වා ගන්න ඕනි කරන අගයන් හැම බැංකුවකටම එකම වෙන එකත් මේකේ දුර්වලතාවයක්. ඒ වගේම අවදානම් මත බර තැබූ වත්කම් විතරක් සැලකිල්ලට ගන්න එකත් මේකේ තියෙන දුර්වලතාවයක්. ඒකට හේතුව තමයි සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල යහපාලන පරිචයන් ගනුදෙනුකරුවන්ගේ මට්ටම් වගේ කරුණු සැලකිල්ලට අරගෙන නැති එක. බාසල් වන් සම්මුතියේ තිබුණ දුර්වලතා නිසා ඒකට පිළියමක් විදිහට බාසල් කමිටුව 2004 ජූනි මාසයේදී බාසල් 2 සම්මුතිය හඳුන්වලා දුන්නා. මේක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ 2008 වර්ෂයේ ආරම්භයේ ඉඳන්. මේක යටතේ අලුත් අවදානම්, ඒ කියන්නේ මෙහෙයුම් අවදානමටත් ප්‍රාග්ධනය වෙන් කරන්න ඕනි කියලා සම්මත වුණා. ඒ වගේම ප්‍රාග්ධන සැපරුම් අවශ්‍යතා සම්බන්ධව ආධාරක 3ක් හඳුන්වලා දුන්න එකත් මේකේ වැදගත් ලක්ෂණයක්. ඒ එක එකක් මත ක්ලික් කරලා ඔයාලට මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. පළමු ආධාරකය කියන්නේ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට. මේක යටතේ ණය අවදානම, වෙළඳපොළ අවදානම සහ මෙහෙයුම් අවදානම සැලකිල්ලට ගන්නවා. දෙවැනි ආධාරකය, ඒ කියන්නේ සුපරීක්ෂණ සමාලෝචන ක්‍රියාවලිය යටතේ බැංකුව අධීක්ෂණය කරන අය සලකන්න ඕනි කරන අවදානම් කීපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. ඒවා තමයි සංකේන්ද්‍රණ අවදානම සහ පොලි අනුපාත අවදානම වගේ දේවල්. තුන්වෙනි ආධාරකය, ඒ කියන්නේ වෙළඳපොළ ශික්ෂණය යටතේ දක්වලා තියෙන්නේ බැංකුව විසින් මහජනයාට ප්‍රසිද්ධ කරන්න ඕනේ මූලික තොරතුරු. ඒ කියන්නේ වාර්ෂික වාර්තා, මාසික තොරතුරු හා දත්ත ආදිය ඒවට උදාහරණ වෙනවා. බැංකුවල අවදානම් සහ කාර්ය සාධන මට්ටම් ඒ අතර පවතිනවා. බාසල් වන් සම්මුතියේ තිබුණ දුර්වලතා නිසා හඳුන්වලා දුන්න බාසල් 2 ප්‍රතිලාභ කීපයක්ම ලැබුණා. ඒ දේවල් මොනවද කියලා අපි බලමු. මේක බැංකු මුහුණ දෙන අවදානම් ආවරණය කරන්න භාවිත කරන්න පුළුවන් හොඳ නියාමන උපකරණයක් වීම, දියුණු කළමනාකරණයකට අනුබල දීම, අවදානම් වලට වත්කම් සංවේදී වෙන විදිහට ප්‍රාග්ධනීය සැකසීම, වෙළඳපොළ විනයගරුක බව සුරැකීම, විනිවිද භාවය පෙන්눔 කිරීම සහ බැංකුවල සුරක්ෂිත බව හා විශ්වසනීය බව වැඩි දියුණු කරන්න හැකියවීම තමයි ඒ දේවල්. 2007 අග සහ 2008 මුල කාලයේදී ලෝකයේ ඇති වුණ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ලැබුණු අත්දැකීම් පාදක කරගෙන 2009 දී බාසල් 3 හඳුන්වලා දුන්නා. ඒකෙන් නව අවදානම් 3ක් හඳුන්වලා දුන්නා. ඒවා තමයි වත්කම් බුබුලු අවදානම, බැංකු අවදානම සහ ද්‍රවශීලතා අවදානම.
ඒ එක එකක් මත ක්ලික් කරලා ඒවා ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. වත්කම් බුබුලු කියලා කියන්නේ පවතින මූල්‍ය ක්‍රමය ගැන මහජන විශ්වාසයේ paludu වෙලා වත්කම් වල මිල ගණන් නොසිතූ විදිහට ඉහළ යාමේ තත්වයයි. එතකොට ඇතිවෙන අවදානම තමයි වත්කම් බුබුලු අවදානම කියන්නේ. බැංකුව අවදානම කියන්නේ එක බැංකුවක් යම් හේතුවක් නිසා කඩා වැටුනොත් අනිත් බැංකුත් කඩා වැටිලා අර්බුදයකට මුල පිරෙන්න තියෙන හැකියාවටයි. මේ අවදානම බාසල් 1 සහ 2 වල අඩංගු වෙලා තිබුණේ නැහැ. බාසල් 3 යටතේ තමයි මේක හඳුන්වලා දුන්නේ. මේකේ කියවෙන ද්‍රවශීලතාවය කියන්නේ එදිනෙදා ඇතිවෙන මූල්‍ය වගකීම් පියවන්න බැංකුවක් තුළ ඉතා කෙටි කාලීන අරමුදල් ප්‍රමාණවත් තරම් පවත්වා ගන්න එකටයි. මේ බාසල් 3 සම්මුතිය ක්‍රියාත්මක කරන එක පියවරවලට බෙදලායි සිදු කරන්නේ. 2013 ඉඳන් 2019 වෙනකන් කාලයේදී පියවර 3කින් මේක සිද්ධ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. අපි මෙච්චර වෙලා කතා කළේ බැංකුවල මූල්‍ය ශක්තිමත් බව මනින්න ප්‍රාග්ධනය වැදගත් වෙන ආකාරය ගැනයි. ප්‍රාග්ධනය වගේම බැංකුවල මූල්‍ය ශක්තිමත් බව මනින්න වැදගත් වෙන තවත් දෙයක් තමයි වත්කම් වල ගුණාත්මක බව. මේකට අර්ථ දැක්වීමක් තියෙනවා. ඒකට අනුව වත්කම් වල ගුණාත්මක බව කියන්නේ බැංකුවක වත්කම් විදිහට සලකන ණය සහ ආයෝජන මූල්‍ය වත්කම් වලින් අලාභ නොලැබීමේ තත්වයටයි. මේ විදිහට වත්කම් වල ගුණාත්මක බව අඩු වෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි අක්‍රීය ණය ඇතිවීම සහ ආයෝජන වල ඵලදාව අඩුවීම. බැංකුවකින් ණය අරගෙන ණය වාරික 3ක් හරි ණය ගෙවන්න නියමිත දිනේ ඉඳන් මාස 3ක් හරි වෙනකන් ණය ගෙවන්නේ නැතුව හිටියම ඒක අක්‍රීය ණයක් කියලා සලකනවා. බැංකුවක ආයෝජන වල ඵලදාව අඩු වෙන්නේ බැංකුව නිකුත් කරලා තියෙන කොටස් ණය කර සුරකුම්පත් වගේ ආයෝජන වල වටිනාකම අඩු වීම නිසා. වත්කම් වල ගුණාත්මක බව අඩු වෙන්න බලපාන එක කරුණක් වෙන්නේ අපි කලින් දක්වපු අක්‍රීය ණය. ඒක අනුපාතයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අක්‍රීය ණය බෙදීම මුළු ණය ප්‍රමාණය වැඩි කිරීම 100. මේ අගය 8%ක් වගේ වෙනවා නම් ඒ තත්ත්වය ඊටාම අයහපත්. 100ට අඩු නම් ඒක ඊටමත් හොඳ තත්ත්වයක්. 2008 සහ 2009 හැර පසුගිය දශකයක කාලයේ ශ්‍රී ලංකාවේ අක්‍රීය ණය අනුපාතය ඉහළ ගිහින් තියෙනවා. ඒකට හේතු තමයි ණය අවදානම් කළමනාකරණයේ ගුණාත්මක බව පිරිහෙන එකයි ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන එකයි. මේ අක්‍රීය ණය නිසා ඇතිවෙන අලාභය පියවන්න බැංකු අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග විදිහට බොල් ණය සඳහා වෙන් කිරීම පවත්වා ගන්න එකයි මුළු ක්‍රියාකාරී ණය වලින් 100%ක් පොදු වෙන් කිරීම සිද්ධ කරන එකයි දක්වන්න පුළුවන්. කොටස් සහ ණයකර ආයෝජන වල ගුණාත්මක බව එච්චර බලපෑමක් නොවෙන්නේ ඒක මුළු වත්කම් වලින් 3%ට වඩා අඩු නිසායි. රජයේ සුරකුම්පත් වල ආයෝජනය ගැන අවදානමක් කොහොමත් නැහැ. ප්‍රාග්ධනය වත්කම් වල ගුණාත්මක භාවය වගේම බැංකුවල මූල්‍ය ශක්තිමත් බව කියන ඊළඟ නිර්ණායකය වෙන්නේ ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියන්නේ එදිනෙදා අවශ්‍ය ගෙවීම් කරන්න ප්‍රමාණවත් අරමුදල් හරි වත්කම් හරි බැංකුව සතුව තියෙන එකට. බැංකුවකට මේ ද්‍රවශීලතාව ඕන වෙන අවස්ථා 3ක් තියෙනවා. ඒවා තමයි තැන්පතු ආපහු ගෙවන එක, අනුමත ණය නිදහස් කරන එක සහ හදිසි ගෙවීම් කරන එක. ද්‍රවශීලතාව ඇති කරගන්න බැංකු අනුගමනය කරන ක්‍රම දෙකක් තියෙනවා. ශේෂපත්‍රයේ ප්‍රමාණවත් තරම් ද්‍රවශීලවත්කම්, ඒ කියන්නේ මුදල්, රාජ්‍ය සුරකුම්පත්වල ආයෝජනය වගේ දේවල් තබා ගැනීම සහ වෙළඳපොලෙන් ඉතා කෙටි කාලීන ණය ලබා ගන්න එක තමයි ඒ ක්‍රම දෙක. ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව නම් ද්‍රවශීල අනුපාතය 20%ක අගයක පවත්වා ගන්න ඕනේ. ඒ අගයට වඩා අනුපාතය අඩු වුණාම දවසකට රුපියල් 1000කට රුපියල ගානේ අධික දඩයක්. ඒ කියන්නේ අවුරුද්දකට 36.5ක දඩයක් ගෙවන්න ඕනේ. ශ්‍රී ලංකාවේ බැංකුව 2013 දී 38ක් තරම් ඉහළ ද්‍රවශීලතා අනුපාතයක් පවත්වාගෙන තියෙනවා. බැංකුවක මූල්‍ය ශක්තිමත් බව මනින ඊළඟ නිර්ණායකය වෙන්නේ ලාභදායීත්වය. මේ ලාභය කියන දේ කරුණු දෙකක් නිසා වැදගත් වෙනවා. බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කරගන්න එක සහ කොටස් හිමියන්ගේ විශ්වාසය වැඩි කරගන්න එක තමයි ඒ කරුණු දෙක. බැංකුවක ලාභදායීත්වය විග්‍රහ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධනය මත ඉපැයීම් ගණනය කරන එක. මේක හොයන්නේ ලාභය ප්‍රාග්ධනයෙන් බෙදලා ප්‍රතිශතයක් විදිහට දක්වලා.
කොටස් හිමියෝ යොදලා තියෙන මුදලට කොච්චර ලාභයක් ලැබිලා තියෙනවද කියන දේ තමයි මෙතනින් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. පසුගිය දශකයේ ශ්‍රී ලංකාව ඇතුළේ මේ අගය 12ත් 22ත් අතර මට්ටමක පැවතුණා. වත්කම් මත ඉපැයීම් කියන්නේ ලාභයේ මුළු වත්කම් වලින් බෙදලා ඒක ප්‍රතිශතයක් විදිහට දැක්වුවම ලැබෙන අගයට. පසුගිය කාලේ ඒ අගය 1.1ත් 1.3ත් අතර අගයක පැවතුණා. ඒ අගය 1%ට වඩා වැඩි වෙන එක හොඳ තත්ත්වයක් විදිහට සැලකනවා. ශ්‍රී ලංකා බැංකු ක්‍රමය 2004 ඉඳන් 2013 වෙනකන් දශකයේ තුල තෝරගත්තු කාර්ය සාධන තොරතුරු මෙතන දක්වලා තියෙනවා. ඒ එක එකක් ගැන කරුණු මේවා මත ක්ලික් කරලා ඔයාලට දැනගන්න පුළුවන්. බැංකුවල ශක්තිමත් බව සහ ස්ථාවරත්වය අගයන්න අපි කරුණු කීපයක් පාවිච්චි කළා. මුලින්ම යොදාගත්තේ ප්‍රාග්ධන ඉපැයීම් අනුපාතයයි. එහිදී බාසල් 1 යටතේ ප්‍රාග්ධන සැපරුම් අනුපාත දෙකක් ගැන අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ මූලික ප්‍රාග්ධනය සහ මුළු ප්‍රාග්ධනයට අවදානම් මත බර තැබූ වත්කම් වලින් පිළිවෙලින් 5% සහ 10% වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ බැංකුවල මේ අනුපාතය ඊට වඩා වැඩි අගයක පවත්වාගෙන යනවා. බාසල් 2 යටතේ කරුණු 3ක් වැදගත් වෙනවා කියලා මම කිව්වා. පළවෙනි කාරණය අවම ප්‍රාග්ධන අවශ්‍යතාව. සුපරීක්ෂණ සමාලෝචන ක්‍රියාවලිය තමයි දෙවෙනි කරුණ වෙන්නේ. වෙළඳපොළ ශික්ෂණය තමයි තුන්වෙනි දේ. බාසල් 3 තවම ලංකාවට හඳුන්වලා දීලා නැහැ. ඊට පස්සේ අපි සලකලා බැලුවේ වත්කම් වල ගුණාත්මක භාවය ගැන. ඒකෙදි අක්‍රීය ණය අනුපාතයේ වැදගත් තැනක් ගන්නවා. ඊට පස්සේ අපි ද්‍රවශීලතාවය ගැන කතා කළා. ඒක අඩුම ගානේ 20%ක් වෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ බැංකුවල මේ මට්ටම දිගටම පැවතුණා. අන්තිමට කතා කරපු ලාභදායීතාවය ගැන සැලකුවමත් ශ්‍රී ලංකාවේ බැංකු මෑත කාලීනව ප්‍රමාණවත් ලාභයක් පවත්වාගෙන තිබ්බා. ඒ නිසා ලංකාවේ බැංකු මූල්‍යමය අතින් ශක්තිමත් මට්ටමක පවතිනවා. දැන් අපි මේ පාඩම යටතේ සාකච්ඡා කරන්න ඕනි කරන කරුණු ඔක්කොම සාකච්ඡා කරලා අවසන්. මේ දීලා තියෙන පුනරීක්ෂණ ප්‍රශ්න කියවලා ඒවා වලට පිළිතුරු සපයලා ඔයාලගේ දැනුම පරීක්ෂා කරගන්න. දැන් අපි මේ සාකච්ඡා කරලා අවසන් වුණේ බැංකුවල මූල්‍ය ශක්තිමත් භාවයේ ඇගීම කියන පාඩම. මේ වගේ තවත් පාඩමකින් අපි ආයෙත් හම්බ වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.
ආයිබෝවන් ව්‍යාපාර බැංකුකරණයේ විෂය කොටස යටතේ අද අපි සාකච්ඡා කරන්නේ බැංකු කටයුතු වල අවදානම් කළමනාකරණය පිළිබඳවයි. මේ යටතේ මුලින්ම බැංකුකරණයේදී අවදානමක් කියලා අපි හඳුන්වන්නේ මොකක්ද කියලා දැනගන්න එක ඊටම වැදගත්. බැංකුවක් මුහුණ දෙන අවදානම් කියන්නේ බැංකුවක මූල්‍ය කටයුතු වලට අයහපත් වෙන විදිහට බලපාන්න පුළුවන් සිදුවීම් වලටයි. මේ පාඩමේදී අපි අවදානම් වර්ග සහ අවදානම් කළමනාකරණ ක්‍රම ගැන විස්තරාත්මකව සාකච්ඡා කරනවා. මුලින්ම අපි බැංකුවක් විසින් මුහුණ දෙන ප්‍රධාන අවදානමක් වන ණය අවදානම් ගැන ඉගෙන ගනිමු. ණය අවදානම කියන්නේ බැංකුවක් තම ගනුදෙනුකරුවන්ට ලබා දී තිබෙන ණය නියමිත පරිදි පොලිය සමග ආපසු ගෙවීම පැහැරහැරීම සිදුවීමට ඇති හැකියාවයි. මේ පැහැරහැරීම ණයකරුවන් හිතාමතා වංචනිකව කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ අයගේ පාලනයක් නැතිව වෙනත් පාරිසරික හේතු නිසාත් සිදු වෙන්න පුළුවන්. බැංකුවක වත්කම් වලින් 3න් එකක්ම ණය දීම් කටයුතු වලින් සමන්විත වන නිසා බැංකුවලට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අවදානම විදියට සැලකන්නේ ණය අවදානමයි. ණය අවදානමට කරුණු දෙකක් අයත් වෙනවා. ඒ තමයි ණය පොලිය නොලැබීම හා ණය මුදල නොලැබීම. මෙතනදී ණය පොලිය නොලැබීම නිසා බැංකුවල ආදායම අඩු වෙනවා. ණය මුදල නොලැබුණොත් බැංකුවල වත්කම් වල අගය අඩු වෙනවා. මේ විදිහට බැංකුවලට ලැබීමට තිබෙන පොලි ආදායම් හා ණය මුදල් නොලැබීම දිගින් දිගටම සිදු වුණොත් බැංකුවක් බංකොලොත්භාවයට උනත්පත් වෙන්න පුළුවන්. ඒ නිසා ණය අනුපාතිකය මැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ණය අනුපාතිකයේ මනින ආකාර ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ තමයි අක්‍රීය ණය අනුපාතිකය හා ණය ප්‍රසාරණ අනුපාතය. මේ එක් අයිතමේ මත ක්ලික් කරලා ඔබට පුළුවන් මේවා ගැන වැඩි විස්තර දැනගන්න. ණය අවදානම මනින වැදගත්ම අනුපාතකය වන්නේ අක්‍රීය ණය අනුපාතයයි. ඒ ගණනය කරන ආකාරය ගැන කතා කරන්න කලින් අපි බලමු අක්‍රීය ණය කියන්නේ මොනවද කියලා. අක්‍රීය ණය කියන්නේ ආපසු ගෙවන්න නියමිත මාසික ණය වාරික 3ක් හෝ ඊට වඩා වැඩියෙන් ගෙවන්න තියෙන එහෙමත් නැත්නම් හිඟවැති ණයයි. බැංකු අයිරාවක් සම්බන්ධයෙන් නම් අක්‍රීය ණයක් කියන්නේ යම් ගිණුමක් ස්ථාවරව ඇති විට හා මාස 3ක් හෝ වැඩි කාලයක් අනුමත අයිරා සීමාවට වඩා වැඩිපුර පවත්නා අවස්ථාවක්. අක්‍රීය ණය අනුපාතය ගණනය කරන්නේ බැංකුවක අක්‍රීය ණය ප්‍රමාණය එහි මුළු ණය ප්‍රමාණයෙන් බෙදීමෙනුයි. බැංකුවල ණය අවදානම මනින තවත් ක්‍රමයක් තමයි ණය ප්‍රසාරණ අනුපාතය. ණය ප්‍රසාරණ අනුපාතය කියන්නේ ණය ප්‍රමාණය ඉහළ යෑමේ වේගයයි. ඒ කලින් වර්ෂයේ ලබා දුන් ණයවලට සාපේක්ෂව ගණන් බලන මිනුමක්. ආර්ථික උත්පාතයක්. ඒ කියන්නේ ආර්ථික දියුණු වීම හා ඍජු මූර්ත පොලියේ එහෙමත් නැත්නම් බැංකු පොලියේ අනුපාතයට වඩා උද්දමන අනුපාතය වැඩි වී පවතින අවස්ථාවලදී බැංකුවල ණය ප්‍රසාරණය අධික වීම බැංකුවල ශක්තිමත් භාවයට තර්ජනයක් වෙනවා. ඊට හේතුව තමයි ආර්ථික වර්ධනයේ පහත වැටීමක් සිදු වුණාම එම ප්‍රසාරණය වූ ණය අය කර ගැනීමට නොහැකි වීම. 2007 වසරේ අන්තිම කාලේ ගෝලීය මූල්‍ය අර්බුදයට හේතු වුණෙත් මේ කාරණයමයි. ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ණය වර්ධනය 2012 දී 21ක් වුණත් 2013 දී 8.8ක් වුණා. ලෝක ආර්ථිකයේ මන්දගාමීත්වය 2012 වර්ෂයේ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති තීරණ මීට හේතු වුණා. ඒ වගේම 2013 වසරේදී උකස් ණය 17%කින් පහළ යෑමද ඊට හේතු වුණා. මෙතනින් අපිට පැහැදිලි වෙනවා බැංකුවල ණය අවදානම ඉහළ පහළ යෑම වලට රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය දැඩි බලපෑමක් ඇති කරන බව. බැංකුවල ණය අවදානම අඩු කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග හඳුනාගෙන තිබෙන්නේ ලෝකයේ විවිධ රටවල අක්‍රීය ණය නිසා බංකොලොත්භාවයට පත්වන බැංකු සම්බන්ධයෙන් කළ අධ්‍යයනයන්ගෙන් ලබාගත් තොරතුරු අනුවයි. අපි දැන් මේ එක එකක් ගැන හොඳින් අවධානය යොමු කරමු. ණය දීමේදී ණය ආපසු ගෙවීමට හැකි විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට පමණක් ණය ලබා දීමෙන් ණය අවදානම වළක්වා ගන්න පුළුවන්. තවත් පිළියමක් තමයි ණය දෙන විට ණය ප්‍රමාණයේ හැටියට සුදුසු අපසුරකුම් ලබාගෙන ණය ලබා දීම. එතකොට ණය නොගෙවුවොත් අපේ මුදල් බවට පත් කරගන්න බැංකුවට පුළුවන්. ඒ වගේම ණය දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඇතුළත් ලිඛිත ණය ප්‍රතිපත්තිය බැංකුව සතුව තිබීම ඉතා වැදගත් වෙනවා.
සම්බන්ධිත පාර්ශවයන්ට දෙන ණය, ඒ කියන්නේ බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට, ඔවුන්ගේ නෑදෑයින්ට, ඔවුන්ගේ ව්‍යාපාරවලට ලබා දෙන ණය හැකිතාක් දුරට අඩු කර ගැනීමෙනුත් බැංකුවල ණය අවදානම අඩු කර ගන්න පුළුවන්. බැංකුවේ ණයවලින් වැඩි ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට හෝ සුළු පිරිසකට හෝ ව්‍යාපාර ටිකකට දීමෙන් ඇතිවන ණය සංකේන්ද්‍රණයන් හැකිතාක් දුරකට අඩු කර ගැනීමෙනුත් බැංකුවල ණය අවදානම අඩු කර ගන්න පුළුවන්. ද්‍රවශීලතා අවදානම කියන්නේ බැංකුවක එදිනෙදා කළ යුතු ගෙවීම් කිරීමට අවශ්‍ය අරමුදල් හිඟතාවයන්ට මුහුණ දීමට සිදුවීමයි. සරලවම කිව්වොත් එදිනෙදා ගෙවීම් කිරීමට ප්‍රමාණවත් වෙන විදිහට මුදල් නැතිවීම අපි ද්‍රවශීලතා අවදානම කියලා කියනවා. බැංකුවක් ද්‍රවශීලතා අවදානමට මුහුණ දීමට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. අපි දැන් මේ එක් එක් හේතුන් ගැන විස්තරාත්මකව ඉගෙන ගනිමු. ද්‍රවශීලතා අවදානම ඇතිවන ප්‍රධානම හේතුවක් විදිහට බැංකුවක වත්කම් වලින් විශාල ප්‍රමාණයක් දිගු කාලීන වීම නිසා සාමාන්‍යයෙන් කෙටි පරිණත කාලයකින් යුතු තැන්පතු හා ණය ගැනීමකින් ඒවා මූල්‍යණය කිරීමට සිදුවීම දක්වන්න පුළුවන්. අනපේක්ෂිත ලෙස ගනුදෙනුකරුවන් තැන්පත් මුදල් ආපසු ගැනීම නිසාත් ද්‍රවශීලතා අවදානම ඇති වෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් සඳහා අනුමත කරලා තියෙන ණය පහසුකම් වලින් ඔවුන්ට මුදල් ලබා දීම නිසා ද්‍රවශීලතා අවදානම ඇති වෙනවා. අසම්භාව්‍ය වගකීම්, ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලට පරිබාහිරව සිදුවන වගකීම් හා බැඳීම් වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම නිසාත් බැංකුවලට ද්‍රවශීලතා අවදානම ඇති වෙනවා. අවසාන වශයෙන් මතක තියාගන්න, බැංකුවක් ප්‍රදානය කරන ලද ණය ආදී පහසුකම් නිසි ලෙස අය කර නොගැනීම නිසාත් බැංකුවලට ද්‍රවශීලතා අවදානම ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු බැංකුවකට ද්‍රවශීලතා අවදානමින් මිදෙන්න අනුගමනය කරන්න පුළුවන් විවිධ පියවර මොනවද කියලා. ද්‍රවශීලතා අවදානමට පිළියමක් විදිහට බැංකුවකට පුළුවන් ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැංකුවක් අතැති ඉක්මනින් මුදල් බවට පත් කරන්න පුළුවන් අන්තර්බැංකු ණය, භාණ්ඩාගාර බිල්පත් වගේ කෙටි කාලීන ආයෝජන අරමුදල් පවත්වාගෙන යාම ද්‍රවශීලතා අවදානමට හොඳ පිළියමක් වෙනවා. ඊට අමතරව මුදල් වෙළඳපොළ තුලින් ණය ලබා ගැනීම හා හදිසි අරමුදල් සම්පාදන සැලසුම් පවත්වාගෙන යාම මගිනුත් බැංකුවක ද්‍රවශීලතා අවදානම අවම කරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බැංකු අංශය මේ වෙනකොට යහපත් ද්‍රවශීලතා මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාත අවශ්‍යතාවක් විදිහට බැංකු නීතියෙන් දක්වා තිබෙන්නේ ද්‍රවශීලතා මට්ටම 20%ක්වත් වෙන්න ඕනේ කියලා. ඒ වුණත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බැංකු ඊට වඩා වැඩි ඉහළ අනුපාතයක් දිගටම පවත්වාගෙන යනවා. වෙළඳපොළ අවදානම කියන්නේ බැංකුවක වත්කම් හා වගකීම් වලට අදාළ වෙළඳපොළ මිල ගණන් අනපේක්ෂිත ලෙස වෙනස් වීම නිසා ඇතිවිය හැකි පාඩුවලටයි. මේ පාඩුව ඇතිවිය හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ තමයි පොලී අනුපාත වෙනස් වීම, විනිමය අනුපාත වෙනස් වීම, සුරකුම්පත්වල මිල ගණන් වෙනස් වීම හා භාණ්ඩ හා සේවාවල මිල ගණන් වෙනස් වීම. පොලී අනුපාත වෙනස් වීම යටතේ අලාභයක් වෙනවා කියන්නේ ණය පොලී අනුපාත ස්ථාවරව තියෙද්දී තැන්පතු පොලී ඉහළ යන අවස්ථාවලදී. විදේශ විනිමය අනුපාතිකය වෙනස් වුණාම ශුද්ධ විදේශ විනිමය තත්වය, ඒ කියන්නේ විදේශ මුදලින් ඇති වත්කම් වලින් විදේශ මුදලින් ඇති වගකීම් අඩු කළ පසු ඇති තත්වය වෙනස් වුණාමත් බැංකුවකට වෙළඳපොළ අවදානම් ඇති වෙනවා. විදේශ විනිමය අනුපාතිකයගේ අඩු වුණොත්, ඒ කියන්නේ ප්‍රති ප්‍රමාණය ඇති වුණොත් විනිමය අලාභයක් ලැබෙනවා. ඒ වගේම විනිමය අනුපාතය ඉහළ ගියොත්, ඒ කියන්නේ අවප්‍රමාණය වුණොත් බැංකුවකට ලාභයක් ලැබෙනවා. ඒ වගේම සුරකුම්පත්වල මිල පහළ ගිය අවස්ථාවලදී බැංකුවට ප්‍රාග්ධන අලාභ ඇති වෙනවා වගේම සුරකුම්පත්වල මිල ඉහළ ගිය අවස්ථාවලදී බැංකුවලට ප්‍රාග්ධන ලාභ ඇති වෙනවා. ඒ වගේම තමයි භාණ්ඩ හා සේවාවල මිල උච්චාවචනය වීම නිසාත් බැංකුවකට වෙළඳපොළ අවදානමට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. 2013 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ බැංකුවල පොලී අනුපාත වෙනස් වීමෙන් නැති වූ අවදානම ගැන අවධානය යොමු කළොත් අපිට කියන්න පුළුවන් 2013 වසරේදී බැංකු අංශය වෙත පොලී අනුපාත වෙනස් වීම අවදානම සීමිතයි කියලා. ඒ වගේම විනිමය අනුපාතික වෙනස් වීම බැංකු අංශයට සිදු කළ අවදානම 2013 දී වාර්තා වෙලා තියෙන්නේ බැංකු අංශයේ ස්ථායීතාවට විදේශ විනිමය අවදානම තුලින් විශාල බලපෑමක් ඇති වුණේ නැති බවයි. ඒ වගේම බැංකුවල ලාභදායීත්වයට හිතකර බලපෑමක් ඇති කරන්න එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.75කින් රුපියලෙහි සිදු වූ අවප්‍රමාණයේ හේතු වුණු බවත් සඳහන් වෙනවා.
2013 මහ බැංකු වාර්තාවට අනුව බැංකු අංශයේ වෙළඳ අවදානමට කොටස් මිල ගණන් බලපෑ ආකාරය සලකද්දී අපිට දකින්න පුළුවන් 2013 දී කොටස් මිල ගණන් වල සිද්ධ වුණු විචලනයන් නිසා බැංකු අංශයට ඇති අවදානම ඉතා අඩු මට්ටමක පැවතුණා කියලා. බැංකුව මුහුණ දෙන මෙහෙයුම් අවදානම කියන්නේ බැංකුවක අභ්‍යන්තර පාලන ක්‍රම හරි විදිහට ක්‍රියාත්මක නොවීම, ඒවා ප්‍රමාණවත් නොවීම, එහෙමත් නැත්නම් සේවකයන් තම වගකීම් හරි විදිහට ඉටු නොකිරීම නිසා ඇතිවන අවදානමයි. ඒ අනුව අපිට කියන්න පුළුවන් බැංකුවක මෙහෙයුම් අවදානම් විවිධ ආකාරයෙන් සිදු වෙන්න පුළුවන් කියලා. යම් යම් ගනුදෙනු සඳහා දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි සංඛ්‍යාවක නිලධාරීන්ගේ පරීක්ෂාවට හෝ අනුමැතියට යොමු නොවීමෙන් ඇතිවිය හැකි අවදානම් මෙහෙයුම් අවදානම් අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම වර්තමානයේ බැංකු කටයුතු බොහොමයක් පරිගණකගත වී තිබෙන නිසා පරිගණක පද්ධති නිවැරදිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවීමෙනුත් මෙහෙයුම් අවදානම් ඇතිවෙනවා. තවත් වැදගත් ක්‍රමයක් විදිහට එක් සේවකයෙකු Tamanට හිමි කාර්යයන් මැනවින් නොකිරීම නිසා ඒ හා සම්බන්ධ අනෙකුත් සේවකයන්ගේ කාර්යයන්ද කාර්යක්ෂමව කිරීමට නොහැකි වීමෙන් ඇතිවිය හැකි අවදානම් දක්වන්න පුළුවන්. අවසාන කරුණ විදිහට අල්ලස්, මූල්‍ය වංචා, කළු මුදල් සුදු කිරීමේ ක්‍රියා හරහා සිදුවිය හැකි අවදානම් මෙහෙයුම් අවදානම් යටතට ගැනෙනවා. මනා අවදානම් කළමනාකරණයක් පවත්වාගෙන යන බැංකුවක් හොඳ බැංකුවක් ලෙස හඳුන්වනවා. බැංකුව මුහුණ දෙන අවදානම් මට්ටම කුමක්ද කියන එක හඳුනා ගැනීම හෝ තක්සේරු කිරීම හොඳ අවදානම් කළමනාකරණයක මූලිකම අංගයක්. අපි ඊළඟට බලමු බැංකුවක් මේ අවදානම් මට්ටම් හඳුනාගන්නේ කොහොමද කියලා. මේ එක් එක් අවදානම් වර්ගය මත ක්ලික් කරලා අපි මීට පෙර සඳහන් කළ අවදානම් හතරේ අවදානම් මට්ටම් ලෙස සලකන දෑ මොනවද කියලා බලා ගන්න පුළුවන්. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ බැංකුවක් කුමන මට්ටමකින් කලින් හඳුනාගත් අවදානම් වලට මුහුණ දෙනවාද යන්න තීරණය කරන්නේ කොහොමද කියලා. අපි මේ ගැන මුලින්ම ණය අවදානම් ඇසුරෙන් සාකච්ඡා කරමු. හිතන්න බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 10% කියලා. ඔබ දන්නවා මේ අධික ණය අවදානම් මට්ටමක් කියලා. එහෙමනම් අපි කරන්න ඕන ඒ 5%කට අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ කියන්නේ බැංකුවල ණයෙහි ගුණාත්මක ප්‍රමිතිය අඛණ්ඩව සොයා බැලීම සිදු කරන්න ඕන. 2009 9.1 වුණු දල අක්‍රීය ණය අනුපාතය 2012 වෙනකොට 5%කට අඩු කර ගැනීමට සමත් වුණත් 2013 වසරේදී 6.7ක් දක්වා වැඩි වුණා. මෙයට බලපෑවේ රන් වෙළඳපොලේ සිදු වූ මිල උච්චාවචනයන්. ඒ අනුව ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමෙන් 2014 දී අක්‍රීය ණය අනුපාතය අඩු කර ගැනීමට බැංකු පියවර ගත්තා. මේ ගැන අපි ද්‍රවශීලතා අවදානම සම්බන්ධයෙන් කතා කළොත් මුලින්ම බැංකුවක් කුමන මට්ටමකින් ද්‍රවශීලතා අවදානම් වලට මුහුණ දෙනවාද කියන එක තීරණය කිරීම වැදගත් වෙනවා. ඉන් පස්සේ කෙටි කාලීන අරමුදල් අනුපාතය දැන් තිබෙන ප්‍රතිශතයට වඩා වැඩි කළ යුතුද නැතිනම් අඩු කළ යුතුද කියන එක බැංකුවක් විසින් තීරණය කළ යුතුයි. ඒ අනුව වත්කම් හා වගකීම් කළමනාකරණය කිරීම කළ යුතු වෙනවා. අවදානම් කමිටුවක් කියන්නේ විවිධ අවදානම් අධ්‍යයනය කරන්න සහ නිර්දේශ කිරීම සඳහා පවත්වාගෙන යන කමිටුවලට. එවැනි කමිටු වර්ග කිහිපයක් තියෙනවා. මේ එක් එක් වර්ගය මත ක්ලික් කරලා ඒවා ගැන වැඩි විස්තර බලා ගන්න ඔබට පුළුවන්.
අවදානම් මට්ටම් තීරණය කළාට පස්සේ බැංකුවක් විසින් තීරණය කරන ලද මට්ටමින් අවදානම් පාලනය කළ යුතුයි. ඊට අමතරව අවදානම් වලින් අනපේක්ෂිත ලෙස බැංකුවට ඇතිවිය හැකි අලාභ හා අහිතකර ප්‍රතිවිපාක ආවරණයට හෝ අවම කිරීමට ප්‍රමාණවත් මට්ටමින් සම්පත් පවත්වාගෙන යාමද අවශ්‍ය වෙනවා. මෙම සම්පත් මූලික වශයෙන් 5ක් තියෙනවා. ඒ තමයි ප්‍රාග්ධන සම්පත්, ලාභ ඉපැයීම්, ද්‍රවශීල වත්කම්, කළමනාකාරීත්වය හා බැංකු නීති රීති හා මහ බැංකු නියමයන්. ප්‍රාග්ධන සම්පත් කියන්නේ කොටස් හිමියන් හෝ අයිතිකරුවන් සපයා ඇති අරමුදල්. බැංකුවට ඇතිවෙන්න පුළුවන් අවදානම් වලින් ඇතිවන පාඩු පියවීමට බැංකුවට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබිය යුතුයි. නැත්නම් බැංකුවක් බංකොලොත් වෙන්න පුළුවන්. ලාභ ඉපැයීම් සම්පතක් වෙන්නේ එය ගණනය කරන විට අනාගත අවදානම් සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කිරීම කර තිබෙන්නේ නම් පමණයි. ඒ වගේම ඔබ මතක තබා ගන්න ද්‍රවශීල වත්කම් අවශ්‍ය වන්නේ එදිනෙදා මෙහෙයුම් කටයුතු වලින් සිදුවිය හැකි අවදානම් අවම කිරීමට බව. එහෙම නොවුනොත් බැංකුව බිඳවැටීමට හේතුවක් වෙන්න පුළුවන්. බැංකු කටයුතු වලට අදාළ පනත්වල සඳහන් කොන්දේසි හා බැංකු නීති රීති අනුව මහ බැංකුව නියම කොට තිබෙන කොන්දේසි පිළිපැදීම හරහාත් අවදානම් වලට සාර්ථකව මුහුණ දීමට බැංකුවලට හැකියාව ලැබෙනවා. වත්කම් වගකීම් කළමනාකරණය කියන්නේ අපි කලින් හඳුනාගත්තා වගේ බැංකුවක් අවදානම් කළමනාකරණය සඳහා යොදා ගන්න ලබන විධික්‍රමයක්. මෙහි වත්කම් වගකීම් කළමනාකරණය කියන්නේ ද්‍රවශීලතා ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට ශ්‍රේෂ්ඨ කළමනාකරණය කිරීමයි. මේ ආකාර දෙකකින් කරන්න පුළුවන්. ඒ තමයි වත්කම් කළමනාකරණය හා වගකීම් කළමනාකරණය. වත්කම් කළමනාකරණය කියන්නේ ද්‍රවශීල හිඟයක් ඇති වුණාම ද්‍රවශීල වත්කම් මුදල් කිරීමට මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා වැදගත් වෙන අංගයක්. ඒ වගේම වෙළඳපොලින් කෙටි කාලීන ණය ලබා ගැනීමට තමයි වගකීම් කළමනාකරණය කියන්නේ. හොඳයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ පාඩමේ අවසානයේටයි. මම මෙතෙක් වෙලා සාකච්ඡා කරපු විෂය කොටස් හොඳට අවබෝධ වෙලාද කියලා පරීක්ෂා කරන්නත් එක්ක මේ අනුමාන විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න දැන් ඔයාලට පුළුවන්. මේ ගැටළු වල යම් නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පාඩමේ ඒ කොටස නැවත සැරයක් අධ්‍යයනය කරලා අදාළ ගැටළු වලට පිළිතුරු සපයන්න. හොඳයි. මේත් සමගම ව්‍යාපාර බැංකුකරණය කියන විෂය ක්ෂේත්‍රය යටතේ එන බැංකු කටයුතු වල අවදානම් කළමනාකරණය කියන එකකේ නිමා වෙනවා. මම හිතනවා මේ ඒකකයේ යටතේ එන සියලුම කොටස් ඔයාලට හොඳින් අවබෝධ වෙලා ඇති කියලා. මේ වගේම තවත් රසවත් පාඩමක් සමග අපි නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.